රයිට් දැන් හරි ඇති මම පේනවා නේද මම ඇහෙනවනේ ගැටලුවක් නැහැ නේ පුතේනේ රයිට් හරි අපි අපේ පාඩම පටන් ගමු ලෙසන් එක පටන් ගමු දැන් හරිනේ දැන් සවුන්ඩ් හරි නේද මට පොඩ්ඩක් දාන්න බාන කමෙන්ට් එකක් සවුන්ඩ් හරිද කියලා හරිනේ රයිට් එතකොට මම හිතන්නේ මේ හරිනේ රයිට් YouTube live එකත් යනවා මේ ගමම්ම Zoom එකත් යනවා ඔක්කොම මම තමයි මෙතනින් හැන්ඩල් කරන්නේ ඉතින් ඒකින්ද ලොකු එක්ස්පීරියන්ස් එකක් නැහැ මට Zoom පළවෙනි වතාවට අත්හදා බලන්නේ මම live class එකක Zoom වල වෙනස තියෙන්නේ පුතේ YouTube live එක තරම් ගුණාත්මක නෑ වීඩියෝ එක quality එක නෑ quality එක ටිකක් අඩුයි ඒක ඔයාලට එච්චර දැනෙන එකක් නෑ ෆෝන් එකකින් සම්බන්ධ වෙලා ඉන්නවා නම් හැබැයි වෙනදා ගැටලු ඇති නොවි අපිට Zoom වලින් වෙනදා ගැන YouTube live වලදී අපිට වෙච්ච අර මේ ගැටලුව සමනය කරගෙන Zoom හරහා වැඩේ කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඔයාලගේ mic mute කරගන්න, ඒ වගේම ඔයාලගේ කැමරා off කරගන්න, කැමරා ඇඩ් කරන්න එපා. සාමාන්‍ය විදිහට අපි වෙනදා කරනවා වගේ පන්තිය කරගෙන යන උපරිම සහයෝගය දෙන්න ඕන. හොඳයි? right. right. හරි එහෙනම් ඉතින් අද උදේ අපිට ලොකු ගැටලුවක් ආවා මේ අන්තර්ජාල වේගය සම්බන්ධයෙන් ඉන්ටර්නෙට් ස්පීඩ් එක සම්බන්ධයෙන් ගැටලුවක්. ඉතින් දැන් ඒ තත්ත්වය පාලනය වෙලා ඉතින් අපිට දැන් මේ හරහා ඉදිරි වැඩ කටයුතු මීට කලින්ට වඩා ගුණාත්මකව සිද්ධ කරගන්න පුළුවන් වේවි කියලා හිතනවා. ඉතින් පුතේ මම උදේ පාඩම උදේ නතර කරපු තැන ඉඳලා නෙමෙයි අද මුල ඉඳලා පටන් ගන්නවා. ඒ කියන්නේ අද උදේ උගන්වපු එක නොසලකා හැරලා මම දැන් මුල ඉඳලා උගන්වන්න පටන් ගන්නවා ඔයාලට අපි උදේ කතා කරපු දේවල් වල ඉඳලාම. රයිට් මට ලියපු මාතෘකා නම් මතක නැහැ. හැබැයි කමක් නැහැ. අපි නතර කරලා ඇත්තේ ශ්‍රිත භාවිතයෙන් සූත්‍ර කොට නැගීම. එහෙම නේද? ශ්‍රිත භාවිතයෙන් සූත්‍ර කොට නැගීම කියන තැන තමයි අපි නතර කරලා ඇත්තේ. අපි එතන ඉඳලා අද පාඩම පටන්ගෙන අද කතා කරගෙන යමු මේ ශ්‍රිත භාවිතයෙන් සූත්‍ර කොට නැගීම කියන තැන ඉඳලා. රයිට් මම එතෙන්ට එන්න කලින් මම කතා කරන්නම් පුතේ අපි මෙන්න මේ වැදගත්ම කොටසක නතර වෙලා හිටියේ. මේ විද්‍යුත් පැතුරුම්පත් පාඩමේ තියෙන වැදගත්ම කොටස තමයි සූත්‍ර කියන තැන. ෆන්ක්ෂන්ස් එහෙම නැත්නම් ෆෝමියුලාස් කියලා අපි කියනවා. එතකොට මෙන්න මේ සූත්‍ර කියන එක ආශ්‍රයෙන් පහුගිය ප්‍රශ්න පත්‍ර බැලුවාම සාමාන්‍ය පෙළ විභාගයේදී පහුගිය ප්‍රශ්න පත්‍ර බැලුවාම පාසල් වාර විභාග කලාප මට්ටමින් පවත්වපු වාර විභාගවල වැඩිම ප්‍රශ්න ප්‍රමාණයක් ගොඩ නැගිච්ච තැනක්. ඒ වගේම සාමාන්‍ය පෙළ විභාගයේදී අනිවාර්යෙන්ම විද්‍යුත් පැතුරුම්පත් ගාණක් එනවා. ඔයාලා දන්නවද පුතේ විද්‍යුත් පැතුරුම්පත් ආශ්‍රයෙන් විභාගෙට ලකුණු 15ක් 100න් 15ක් එනවා කියලා. 100න් 15ක් එනවා. ඒ කියන්නේ ලකුණු අපි 90ක 95ක ඉලක්කයකට යන්න ඕනේ පුතේ. සාමාන්‍ය පෙළ විභාගේ ලකුණු 90ක 95ක ඉලක්කයකට යන්න ඕන අපි. මේ 90 95 ඉලක්කයට යද්දි විද්‍යුත් පැතුරුම්පත් කෙනෙක් ගොඩක් වැදගත්. ඉතින් මේ පාඩම මම උගන්වන ශෛලිය මේක නෙමෙයි පුතේ. මේ පාඩම සාමාන්‍ය පන්තියේදී මම උගන්වන ශෛලිය මේක නෙමෙයි. ඉතින් මට දැන් ඒක වෙනස් කරන්න වෙලා. දැන් මේ මෙහෙම උගන්වද්දි මේ සජීවීව වලට උගන්වද්දි ගොඩක් ගැටලුකාරී තත්ත්වයන් යටතේනේ මම මේ උගන්වන්නේ. ඔයාලට ස්ක්‍රීන් එකකින් මාව පේන්නේ. වෙනදට නම් ඇවිල්ලා ටොක්ක්ක් හරි යනලා යනවා. එහෙම නේද? කණෙන් හරි අල්ලලා යනවා. වැරද්දක් කරාම දැන් එහෙම කරන්න බෑ. මේක උගන්වන විදිය දැන් හරිම මට දැන් ලොකු ප්‍රශ්නයක්. වෙනදට කීබෝඩ් එක මවුස් එක එවනවා ඔයාලා අතරට. ඒවල ඔයාලට මේකේ සූත්‍ර ඇතුළත් කරන්න දෙනවා, ශ්‍රිත ඇතුළත් කරන්න දෙනවා. දැන් ඒ මුකුත් කරන්න බෑ. මට සිද්ධ වෙලා තියෙනවා ස්ක්‍රීන් එකක ඉඳගෙන ඔයාලට මේක පැහැදිලි කරන්න. හැබැයි මම ඒක කරනවා පුතේ. ස්ක්‍රීන් එකක් ඉදිරියේ ඉඳගෙන, තිරයක් ඉදිරියේ ඉඳගෙන මම ඔයාලට මේක කොහොම හරි පැහැදිලි කරනවා. හරි? ඒ වගකීම මම ගන්නවා. ඒ පොරොන්දුව මම දෙනවා. ඔයාලා ඒ සාමාර්ථකට ගෙනියනවා කියන පොරොන්දුව මම ඔයාලට දෙනවා. මෙච්චරයි මම ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ පුතේ. මේ කරන දේවල් හරියට කරන්න. දැන් අදත් තාත්තා කෙනෙක් ඇවිල්ලා මාත් එක්ක කතා කරලා ගියා අපේ දරුවෙක්ගේ. පුතේ වැඩ කරන ළමයි වැඩේ කරනවා. හරි? යම් පිරිසක් ඉන්නවා පුතේ මේක නිකන් අර විනෝදෙට ගනිපු. මේකෙනුත් ආතල් එකක් ගන්න බලන. හරි? මේකෙනුත් විනෝදයක් ගන්න. මොකක් හරි වැඩ කරන්නේ නැති බහුභූතයක් අර chat එක අස්සට දාන්න. හරි? ওই වගේ අර වින්දන ලබන්න හදන මන්දබුද්ධික චරිත ඉන්නවා පුතේ අපි අතර. එහෙම කිව්වට කමක් නැහැ. ඒ කියන අයට මේ එහෙම අයට වදින්න ඕන හින්දා. බහුතරයක් එහෙම නැහැ. හරි? ඉතින් එහෙම වෙන්න එපා පුතේ. මේක සෙල්ලමක් නෙමෙයි. රයිට්? මේ ඔයා
මේ විනෝද වෙන්න ඕන යුගයක නෙමෙයි ඉන්නේ. විනෝදයෙන් ගත කරන්න ඕන කාලෙක නෙමෙයි ඉන්නේ. හොඳට මතක තියාගන්න උඹලට අවුරුද්දක් නැති වුණා. ලබන අවුරුද්දත් 2021 අවුරුද්දත් ඒකාන්තයෙන්ම උඹලට නැති වෙනවා. හොඳට මතක තියාගන්න පුතේ ඒකාන්තයෙන් මේකත් නැති වෙනවා. එහෙනම් අවාසනාවන්තම විදියට සාමාන්‍ය පෙළට මුහුණ දෙන පිරිස බවට උඹලපත් වෙනවා. අන්නේ බය හිතේ තියාගනින්න. right? අන්නේ බය හිතේ තියාගනින්න. හරි? ඒ බය හිතේ තියාගන්නද දැන් මේ පාර ලියන අයට 10 වසර තිබුණා පුතේ. 10 වසරේ පාඩම් 9ක්. හරි? උන් ඒ පාඩම් 9 ලස්සනට ගිය අවුරුද්දේ කරගත්තා. උන්ට නැති වුණේ 2020 අවුරුද්ද විතරයි. මේ පාර ලියනේ උන්ට. හැබැයි උඹලට 20ක් නැති වුණා. උඹලගේ 10 වසරත් උඹලට නැති වුණා. උඹලගේ 11 වසරත් උඹලට නැති වෙන ලකුණු දැනට තියෙනවා. ඒකින්ද මේ බය හිතේ තියාගනින්න. මේ වගකීම හිතේ තියාගනින්න. එහෙම හිතේ තියාගෙන මේ වැඩේ කරොත් උඹලට මේක දිනා ගන්න පුළුවන්. එහෙම නැතුනොත් හොඳට මතක තියාගනින්න. උඹලා අතර ඉන්න බහුතරයක් වැඩ කරනවා. උඹලා අතර ඉන්න පිරිසක් වැඩ නොකර ඔහේ මේක ඇතුලේ ගන්න පුළුවන් වින්දනය හොයනවා. මේක ඇතුලේ ගන්න පුළුවන් විනෝදය හොයනවා. ඒක හරියට අර මාළු ටැංකියක් ඇතුලේ ඉන්න මාළුවෝ ඒක හරියට උන්ගේ ලෝකේ කරගත්තා වගේ. පුතේ මාළු ටැංකියේ ඉන්න මාළුවා දන්නේ ඊට එහා ලෝකයක් ඊට එහා සුන්දර ලෝකයක් මේකේ තියෙනවා කියලා. right? ඒ මාළු ටැංකියේ ඉන්න මාළුවා තවත් කෙනෙක් සතුටු කරන්න එහාට මෙහාට පීනනවා කියන එක ඌ දන්නේ නැහැ පුතේ. right? අන්න එහෙම වෙයි පුතේ දවසක උඹව සල්ලි වලට ගනීවි පුතේ කෙනෙක් වැටුපක් දීලා දෛනිකව උඹෙන් සේවය ගන්න මට්ටමට. එතකොට එදාට මේ පොළොව මත ඉපදිච්ච තවත් මිනිස්සෙක්ගේ සේවකයෙක් වෙන්න උඹට සිද්ධ වෙනවා පුතේ. අන්න ඒ බය හිතේ තියාගනින්න. ඒ බය හිතේ තියාගෙන වැඩ කරොත් හරි ඔබ කවදා හරි උඹේ යටතේ සේවක පිරිසක් තියාගෙන වැඩ කරන නායකයෙක් වෙවි. එහෙම නැත්නම් ඔබ තවත් නායකයෙක් යටතේ ඌ කියන විදියට වැඩ කරන සේවකයෙක් වෙවි. හොඳට මතක තියාගන්න. හරි? අන්න ඒ දෛවය වෙනස් කරන්න නම් අද උඹට වැඩ කරන්න වෙනවා පුතේ. හරි? අන්න ඒ දෛවය වෙනස් කරන්න නම් අද උඹට මහන්සි වෙලා වැඩ කරන්න වෙනවා. අන්න ඒක හොඳට මතක තියාගෙන හිතේ තියාගෙන මේ දවස් ටික මේ ගෙවෙන කාලය අභියෝගාත්මක කාලයක් මේක හරියට ගත කරගත්තොත් ඔබට උඹේ ජීවිතේ දිනා ගන්න පුළුවන්. හිතට මතක තියාගනින් මගේ මේ ඉස්සරහ ඉන්න මේ කැමරාව ඉදිරිපිට ඉන්න පිරිස අතුරින් හරි ජීවිතේ දෛවය වෙනස් කරගෙන තමන්ගේ අනාගතේ රත්තරන් අකුරෙන් ලියා ගන්න දරුවෝ වගේම තමන්ගේ අතීතය මතක් කරන්නවත් අකමැති පිරිසකුත් බිහි වෙනවා පුතේ. අන්නේ පිරිස අතර කෙනෙක් වෙන්න එපා. ඔබට කවදා හරි ඔබ ජීවිතේ දිනපු දවසට ඔබ ගත කරපු අතීතය ගැන මෙන්න මෙහෙමයි අපි O level කරන කාලේ කොරෝනා ප්‍රශ්නය ආවේ. මෙහෙම තමයි අපි ඉගෙන ගත්තේ. මෙහෙම ඉගෙනගෙන තමයි අද මම තැනකට ආවේ කියලා කියන්න පුළුවන් තැනට වැඩ කරපම් පුතේ. හොඳට මතක තියාගන්න ඒක. right? හරි. එහෙනම් ඔන්න අද මම පාඩම පටන් ගන්නවා. අවවාදයක් දුන්නේ. මේක හිතට ගන්න. එහෙම නැතුව මේක කණෙන් අහලා අනිත් කණෙන් පිට කරන්න දීපු වචන ටිකක් නෙමෙයි ඒක. හොඳේ? right. හරි. අපි ගානකින් වැඩේ පටන් ගමු පුතේ. දැන් මෙහෙමනේ අපි කතා කරන්නේ මොකක් ගැනද? සූත්‍ර ගැන. කියනවා ෆන්ක්ෂන්. නැත්නම් ෆෝමියුලා කියලාත් කියනවා. සූත්‍ර. සූත්‍ර ගොඩනගා ගන්න පුළුවන් ආකාර කීයක් තියෙනවද පුතේ? සූත්‍ර ගොඩනගා ගන්න පුළුවන් ආකාර 3යි. පළවෙනි එක තමයි පුතේ අගයන් භාවිතයෙන්. මොකද අගයන් භාවිතයෙන් අපිට සූත්‍ර ගොඩනගා ගන්න පුළුවන්. දෙවෙනි එක තමයි පුතේ කෝෂ ලිපින භාවිතයෙන්. අපි උදෙත් කතා කරා. කෝෂ ලිපින භාවිතයෙන්. කෝෂ ලිපින භාවිතයෙන්ුත් අපිට සූත්‍ර ගොඩනගා ගන්න පුළුවන්. තුන්වෙනි ආකාරය තමයි පුතේ ශ්‍රිත භාවිතයෙන්. ශ්‍රිත භාවිතයෙන්. එහෙනම් ඔයාලට පැහැදිලි වෙන්න ඕන අපි සූත්‍ර කියන්නේ මොනවද? සූත්‍ර කියන්නේ පුතේ මෙහෙවන භාවිතා කළා හෝ ශ්‍රිත භාවිතා කළා ගොඩනගපු ගණනය කිරීමක් සිද්ධ කරන්න පාවිච්චි කරන දෙයක් අපි කියනවා සූත්‍රයක් කියලා. පැහැදිලිනේ? ගණනය කිරීමක් කරන්න. එකතු කිරීම වෙන්න පුළුවන්, අඩු කිරීමක් වෙන්න පුළුවන්, බෙදීමක්, ගුණ කිරීමක්, බලයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විශාල අගය සෙවීම, කුඩා අගය සෙවීම, කවුන්ට් එකක් ගන්න එක, ඇවරේජ් එකක් ගන්න එක, ওই වගේ මොකක් හරි වෙන්න පුළුවන්. ඒ මොකක් හරි ගණනය කිරීමක් සඳහා තමයි පුතේ අපි සූත්‍ර භාවිතා කරන්නේ. සූත්‍ර ආකාර 3යි අගයන් භාවිතය, කෝෂ ලිපින භාවිතය, ශ්‍රිත භාවිතය. දැන් මගේ දරුවන්ට ඔක තේරුණානේ? දාන්න බාන පල්ලෙහෙන් තේරුණා නම් තේරුණා කියලා. right good මම බැලුවේ ඔයාලා මාත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න
සජීවී සම්බන්ධ වෙලා ඉන්න පිරිස බලා ගන්න තමයි මම දාන්න කියලා කිව්වේ right හරි මොකද මට zoom ගැන experience එකක් නැහැ කියලා මම කිව්වනේ මම YouTube live පුතේ zoom වලට වඩා ගොඩක් advanced platform එකක් තමයි YouTube කියලා කියන්නේ හරි ගොඩාක් ගුරුවරු කරන්නේ zoom වලින් Microsoft Teams වලින් එහෙම නැත්නම් Google Meet වලින් නේ ඉතින් ඊට වඩා ගොඩක් advanced platform එකක් තමයි YouTube කියලා කිව්වේ ඒකේ ඊට වඩා දේවල් වැඩි දැන් මේ වෙලාවේ මම කරන්නේ මේ YouTube එක zoom එකට link කරගෙන කරන වැඩක් right නැත්නම් වෙනදා වගේම අර දැක්කනේ මේ මම මේ වගේ ඔයාලා දැක්කනේ නේ මේවා වෙන ගුරුවරු කරන ඒවයි ওই වගේ දේවල් දකින්න නැතුව ඇතිනේ නේ ඉතින් එහෙම මේ කරන්නේ ටිකක් ලොකු වැඩක් මෙතන කරන්නේ මමත් අත්හදා බැලීමක් ඉතින් ඒකෙන් හින්දා YouTube එකත් මේ වෙලාවේ යනවා YouTube link එකක් දාලා තියෙනවා YouTube එකෙත් අපේ දරුවෝ 87ක් සම්බන්ධ වෙලා ඉන්නවා Zoom එකේ අපේ දරුවෝ 99ක් මේ වෙලාවේ සම්බන්ධ 100ක් ඉන්න ඕන participationsලා හරියටම 100යි පුළුවන් හරි 100ට වැඩිය බෑ හරි කමක් නැහැ කොහොම හරි අපි වැඩේ පටන් ගමු මම දෙනවා ඔයාලට අගයන් භාවිතයෙන් අපි ඉස්සෙල්ලාම අද පටන් ගන්න අගයන් භාවිතයෙන් සූත්‍රයක් ලියලා පටන් ගමු හරිද right ඊට කලින් කියන්න ඕන මම උදේත් කිව්වා මෙන්න මේ කතාව මොකක්ද දන්නවද පුතේ පේපර් එක ගැන ඔයාලට ඇන්විලොප් එකක දාලා පේපරයක් දීලා ඇති කොහෙද තියෙන්නේ එකක් ඉමදුව ආශ්‍රිත දරුවන්ට සරසවියකින් ගන්න පුළුවන් ඊළඟට අඟුළු ගහ මේ මැලෑගොඩ මේ ආශ්‍රිත දරුවන්ට සමාධියකට ගිහිල්ලා ගන්න පුළුවන් ගාල්ලේ දරුවන්ට ගාල්ල ආශ්‍රිත දරුවන්ට මේ ඕන තැනකින් ඕන කෙනෙකුට ගන්න පුළුවන් හොඳේ ඕන තැනකින් ඕන කෙනෙකුට මේක ගන්න පුළුවන් අපි හිතමු ඉමදුව දරුවෙක් ගාලු ගිහිල්ලා ගත්තා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ ගාල්ල යනවා නම් ගාල්ලේ සිප්ම එකෙන් සිප්ම එක කොහෙද තියෙන්නේ නිව් සිප්ම නෙවෙයි කොග්ගල කඩේ හන්දියේ තියෙන නිව් සිප්ම නෙමෙයි අර මේ රේල් ගේට් එක ගාව තියෙන කොහෙද මිනුවන්ගොඩ හන්දියේ තියෙන නිගනුමෙන් එහා පැත්තේ තියෙන සිප්ම එකෙන් සිප්ම එක නිව් සිප්ම නෙමෙයි හොඳේ සිප්ම එකට ගිහිල්ලා ගන්න පුළුවන් ඊළඟට සෙනසුරාදා සහ ඉරිදා පමණක් මානවිල විකල්පේ සයන්සාපේ ක්ලාස් එකෙන් ගන්නත් පුළුවන් රයිට් ඔන්න අවස්ථා කිහිපයක් ඊළඟට දුරස්ත ප්‍රදේශවල ඉඳලා අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා මිහින්තලෙන් ඉන්නවා අනුරාධපුරේ ඉන්නවා ඊළඟට අම්පාරෙන් ඉන්නවා ඔය ගොඩාක් මාතර ගොඩාක් දුර ප්‍රදේශවලින් දරුවෝ සම්බන්ධ වෙලා ඉන්නවා ඒ දරුවන්ට මම ඒක කුරියර් සර්විස් එකක් හරහා ටියුට් එක ලැබෙන්න සලස්වනවා හරි ඒ දරුවෝ මට පෞද්ගලිකව WhatsApp හරහා මට ඒ තොරතුරු ලබා දෙන්න ඔයාලගේ ලිපිනේ ආදී තොරතුරු එතකොට යාලට මම මේක ඒ විදිහට ලැබෙන්න සලස්වනවා රයිට් හරි එතකොට දැන් මේ උගන්නන අතර මොනවා හරි ගැටලුවක් ආවොත් යටින් කමෙන්ට් එකක් දාන්න මම බලාගෙන ඉන්නවා හොඳයි රයිට් මොනවා හරි ගැටලුවක් ආවොත් දාන්න හරි එහෙනම් අපි වැඩේ පටන් ගමු එතකොට කියන්න බැරුණානේ දැන් මේ වෙහික දාලා තියෙන ඇන්විලොප් එකක දාලා තියෙන පේපර් එක දැන් මොකද කරන්නේ මේ ගෙනාපු ගමන් පේපර් එක අරගෙන දිග අරගෙන බලනවද නෑ පේපර් එක අල්ලන්න බෑ හරි තේරුණානේ මේක හරියට අවංකව කරන්න ඕන මම දෙමාපිය රැස්වීමකුත් ගන්නවා ඉදිරියේදී දැන් අද මම මේක කරේ නැත්නම් මේ අත්හදා බැලීමකුත් එක්ක මට මේ දෙමාපිය රැස්වීමකුත් ගන්න බෑ නිකන් ලැජ්ජ වෙනවනේ මොකක් හරි අවුලක් වුණොත් දෙමාපිය ඉස්සරහා නේ ඉතින් මොකද්ද මම කියන්නේ හිතුවේ මේ පේපර් එක බලන්න එපා ඇන්විලොප් එක අලවල නැහැ ඇලෙුවේ නැත්තේ ඇයි උඹලා ඉරනවා මැදින් එහෙනම් දරස් ගාලා ඉරලා පේපරෙත් මැදින් ඉරලා මල විකාරයක් කරනවා ඉතින් ඒකින්ද මම උගේ ඇලෙුවේ නැහැ හරි ඇන්විලොප් එකේ නිකන් ඇරලා ඇත්තේ හරි ඒතර මොකද කරන්න ඕන ඔයාලට මම දවසක් දෙනවා බොහෝ දුරට 10 වෙනිදා දෙසැම්බර් 10 වෙනිදා තමයි දැනට තීරණය කරලා තියෙන විභාගය පවත්වන දිනය පැහැදිලිනේ එතකොට 10 වෙනිදාට මම පේපර් එක පවත්වන්න දැනට තීරණය කරලා තියෙනවා වෙනස් වෙන්න පුළුවන් මොකද ළමයි මේ දේවල් අරගෙන තියෙන පේපර් ගිහිපු ප්‍රමාණය අනුව රයිට් හැම දරුවෙක්ම මේ පේපර් එක මගේ ක්ලාස් එකේ ළමයි 450 500කට ආසන්න ප්‍රමාණයක් හිටියා ඉතින් ඒ හැම ළමයෙක්ම ලියලා තියෙන්න ඕන පේපර් එක ලියපු නැති හැම ළමයෙක්ම වෙන පන්තියක් හොයාගන්න අන්න කිව්වා හරි පේපර් එක ලියලා මට ආයෙ නැවත පේපර් එක ලැබෙන්න සලස්වන්න ඕන. ඒතර 10 වෙනිදාට මම මේ විදිහට ලයිව් සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙලා ඔයාලට පැයක ආසන්න කාලයක් දෙනවා. ඔයාලට පේපර් එක ලියන්න. පැයයි දෙන්නේ MCQ පේපර් එකක් තියෙන්නේ. එතකොට ඔයාලා ඒක ලියලා පේපර් එක ලියලා නැවත ඇන්විලොප් එකට දාලා අලවන්න ඕන. ඔයාලා අලවනවා. අලවලා ඔයාගේ නම ලිපිනය පාසල දුරකථන අංකය අර ඇන්විලොප් එකේ ලියනවා දෙපැත්තෙන් ඕන පැත්තක ලියන්න ඊට පස්සේ අම්මා හෝ තාත්තා ලියන්න ඕන මෙම ප්‍රශ්න පත්‍රය මාගේ අධීක්ෂණය යටතේ නිවැරදිව සිදු කරන ලදී කියලා සහතික කරලා අම්මා හෝ තාත්තා සංකල්ලා පේපර් එක ගෙනත් දෙන්න ඕන නැවත ඔය මම කියපු ආයතන වලින් ඕන මෙහෙකට ගෙනත් දෙන්න දැන් උදාහරණයක් ගාල්ලෙන් පේපර් එක අරගෙන ඇවිල්ලා සමාධියකට ගෙනත් දුන්නත් ප්‍රශ්නයක් නැහැ හරි
ඕනම ආයතනයකට දවස් දෙකක් ඇතුළත ගෙනත් දෙන්න ඕන. මම දින දෙකයි දෙන්නේ. දින දෙකකින් මං ගිහිල්ලා පේපර් ටික එකතු කරන් ඇවිල්ලා මං ගෙදරදී බලනවා. බලලා ස්තුවක් හදනවා. වැඩිම ලකුණු ගත්තු ළමයිගේ ෆොටෝස් ටික ගන්නවා. ඒ ටිකක් දානවා. මතක ඇතිනේ අපි ඉස්සර කරපු විදිය. WhatsApp group එකේ ෆොටෝස් දැන් මේ වගේ ෆොටෝස් ටිකක් දානවා. වැඩිම ලකුණු ගත්තු දරුවන්ට දාලා WhatsApp group Telegram group වලට ලකුණු මට්ටම් හැම දරුවෙක්ගේම පාසලයි පන්තියයි නමයි එක ඇතුළත් කරනවා. ඉතින් උන චැලෙන්ජ් එකක් තියෙනවා. තමන් තව දින ආසන්න වශයෙන් 5කට 6කට අතර කාලයක් තියෙනවා. හොඳටම ඇති. පාඩම් සියල්ලටම සූදානම් වෙන්න. මගෙන් අහන්න මොන මොන පාඩම්ද කියලා ඔක්කොම පාඩම් වලින්. දත්ත සමුදාය ඇරෙන්න මේ සියලුම පාඩම් වලින් පේපර් එක පැවැත්වෙනවා. හරි? පැහැදිලි නේ? රයිට්. අපි ගානක් හදමු. යාළුවන්ටත් කියන්න හොඳ. යාළුවන්ටත් කියන්න මේ දවස්වල උඩ බලාගෙන ඉන්න යාළුවෝ ඉන්නවා. උන් සමහරලාට මේ ලයිව් එකෙත් සම්බන්ධව දැන් වැඩි ඕනේ නැහැ. මගේ ක්ලාස් එකේ ළමයි 500කගෙන් දැන් මේ වෙලාවේ ලයිව් සම්බන්ධ වෙලා ඉන්නේ ළමයි 250කට ආසන්න කාලයක්. ප්‍රමාණයක්. අන්තිම තම සමහර අය වීඩියෝ එක බලන පිරිසකුත් ඉන්නවා. කමක් නැහැ. යාළුවට වීඩියෝ එක බලන්නත් සලස්වනවා. මොකද මේ ටයිම් එක ගොඩක් ගැටලුයි හින්දා. දැන් මම වීඩියෝ එක බලන්න අවස්ථාව සැලසුවාට අනිත් ගුරුවරුන්ගේ එහෙම බෑනේ ලයිව්ම සම්බන්ධ වෙන්න ඕනනේ. ඉතින් එහෙම ගැටලු තියෙන දරුවන්ට මම අවස්ථාව දෙනවා. ඒ ඇරෙන්න මේකේ නැති දරුවෝ ඉන්නවා නම් එයාලට යාළුවන්ට දැනුවත් කරන්න. රයිට්. මෙන්න පුතේ ගන්න කොලයක් ඉක්මනට බලමු ඉස්සෙල්ලාම උත්තරේ වන කෙනා. රයිට්. පඩස් ගාලා උත්තරේ හදලා බලන්න. උත්තරේ ඉක්මනට හදලා බලන්න. සර් ඇස්කිකේත පාඩම ඉගෙනුවේ නෑ සර් සයන්සා එකට රයිට් උගන්වන්නම් බය වෙන්න එපා. හරි ගොඩක් හොඳයි උත්තරේ වල තියෙනවා ගොඩක් දරුවෝ උඩට වැටිගෙන යනවා. රයිට්. අපි බලමු හදලා. පුතේ ප්‍රමුඛතා අනුපිළිවෙල කියන එක ගොඩක් වැදගත් මෙතෙන්දී. මේ තියෙන සූත්‍රයේ මේ තියෙන මේ සූත්‍රයේ අපි බලන්න ඕන මෙහෙවන මොනවද තියෙන්නේ වරහන් තියෙනවා ගුණ කිරීම බලය ওই වගේ තියෙනවා. මේ අතරින් ප්‍රමුඛතාවය වැඩිම වෙන්නේ වරහන් වල. ඊට පස්සේ බලය, ඊට පස්සේ ගුණ කිරීම හා බෙදීම, ඒක ඊට පස්සේ එකතු කිරීම හා අඩු කිරීම. ඕවනේ. මේකේ උඩ අතට ප්‍රමුඛතාවයේ අනුපිළිවෙල මොකද වෙන්නේ? වැඩි වෙනවා. ප්‍රමුඛතාවයේ අනුපිළිවෙල වැඩි වෙනවා. එතකොට මෙන්න මෙතන මෙයාට තමයි අපි වැඩි ප්‍රමුඛතාවයක් දෙන්න ඕන මොකද වරහන් වලට හින්දා. රයිට්. අපි යාව ඉස්සෙල්ලා සුළු කරලා ඉමු. සමානයි. ඒ ඇතුලේ තවත් මෙහෙවන දෙකක් තියෙනවා. මේ දෙන්න ගත්තාම එයාගෙන් වැඩිම ප්‍රමුඛතාවයක් හම්බෙන්නේ මෙයාට ඊට පස්සේ තමයි මෙයාට. මොකද බලය කියන එක ගුණ කිරීමට වඩා උඩින් ඉන්න හින්දා. එහෙනම් දෙකේ පළවෙනි බලය කීයද පුතේ? දෙකේ පළවෙනි බලය කියන්නේ දෙකේව එකක්. එහෙනම් දෙකයි. දෙක ගුණ කරනවා 5න් 10යි. රයිට්. දෙකේ පළවෙනි බලයේ 2යි දෙවරක් 5 10යි. ධන 4 ඍණ 5 ගුණ කිරීම බිඳුව. රයිට්. ඊට පස්සේ මෙතනින් බැලුවොත් එකතු කිරීම අඩු කිරීම ගුණ කිරීම. ගුණ කිරීමට තමයි ප්‍රමුඛතාවය දිය යුත්තේ. එහෙනම් පස්සරක් බිඳුව කීයද පුතේ? පස්සරක් බිඳුව බිඳුවයි. රයිට්. එහෙනම් සමානයි 10 ධන 4 සමානයි උත්තරේ කීයද පුතේ? 14යි. හරිනේ? රයිට්. ඔන්න එහෙනම් මෙහෙවන භාවිතයෙන් මේ අගයන් භාවිතයෙන් දීපු සූත්‍රයක් ඔයාලා බොහොම ඉක්මනින් බොහොම ලස්සනට විසඳුවා.
කවුද මේ ලින්ක් එකක් දාලා තින්නේ? ආර් ගමගේ. මොකද්ද ආර් ගමගේ මේ දාපු ලින්ක් එක? අනවශ්‍ය දේවල් මේකට දාන්න එපා කියලා මම දැන් කියලා පටන් ගත්තේ බූරුව වගේ මේකට අනවශ්‍ය දේවල් දාන්න එපා. හරි? මම හොයන්නම් ආර් ගමගේ කියන්නේ කවුද කියලා මම හොයාගන්නම්. හොයාගත්තු ගමන් මම ගෙදරටත් එන්නම් පුතේ. හොඳයි? ගෙදරටම ඇවිල්ලා මම මේ ප්‍රශ්නේ විසඳන්නම්. එපා කියන දේ කරන්න එපා. හරි? තමන්ගේ වල තමන් කපා ගන්න එපා. හරි? මොන රෙද්දකටද මේකට ලින්ක් දාන්නේ? මං අහන්නේ. හරි? මම හොයාගන්නම් කවුද කියලා. හරි? ලේස්තියල ඉන්න. හරි? ඔයිට කලිනුත් එකෙක් හොයාගෙන මං ගෙදෙට්ටම ගියා. හරි? හරි. රයිට්. හරි. ඊළඟට මම අපි ගමු රයිට්. මම ගියොත් විද්‍යුත් පැතුරුම්පත් වැඩපතක් මතට මේ විද්‍යුත් පැතුරුම්පත් වැඩපතේ මම ඇතුළත් කරනවා අගයන් කිහිපයක්. මෙන්න මේ විදියට. Zoom වල වීඩියෝ ක්ලියර් එක ටිකක් අඩුයි තමයි. සවුන්ඩ් අවුලක් වෙන්න විදියක් නැහැ. සවුන්ඩ් හොඳට තියෙනවා. මම මේ පැත්තට මොනිටර් කරනවා. ඊයපෝ හෙඩ්ෆෝන් එකක් ගහ ගන්න පුතේ. හරි. අපි පාඩමට එමු. මම ගත්තොත් මෙතන අගයන් කිහිපයක් ඇතුළත් කරොත් 4යි 2යි 5යි රයිට්. මේ විදියට ඔන්න මම අගයන් කිහිපයක් ඇතුළත් කරා. අවත් පේන්න සලස්ව ගන්නවා. රයිට්. ඔන්න ওই විදියට මම අගයන් ටිකක් ඇතුළත් කරලා තියෙනවා. ඒතර ඔයාලට පැහැදිලිව පේනවා ඇති මම අගයන් ඇතුළත් කරලා තියෙන කෝෂවල කෝෂ ලිපින මොනවද කියලා. ඒතර 4 කියන අගයේ A1 කෝෂේ, 8 කියන අගයේ B1 කෝෂේ, 5 කියන අගයේ A3 කෝෂේ, ඊළඟට 6 කියන අගය B3 කෝෂය ඇතුළත් කරලා තියෙනවා. පැහැදිලිනේ? රයිට්. මම දැන් මේ කෝෂ ලිපින භාවිතයෙන් සූත්‍රයක් ගොඩනගලා දෙනවා. ඔයාලා මට මේ සූත්‍රෙට පිළිතුර එවන්න ඕන. කෝෂ ලිපින භාවිතයෙන් සූත්‍රයක් ගොඩනගන උදේ කතා කරා වුණාට මම කමක් නැහැ නැවත කතා කරන්නම්. අපි ගමු B1 ගුණ කිරීම A2 ගේ A3 ඍණ B2 right මේක විසඳලා මට උත්තරේ වන්න බෑ ඉක්මනට මේක විසඳලා එවන්න බෑ YouTube එකේ වීඩියෝ ක්වොලිටි එක උඩින් වැඩි කරගන්න පුතේ 720ට දාගන්න උඩ settings වලින් වැඩි කරගන්න right
රයිට් ගොඩක් දරුවෝ මට උත්තරේ වල තියෙනවා බොහොම සතුටුයි මම මෙතන අගයන් ටික ආදේශ කරොත් පුතේ මට අගයන් මම අගයන් ටික ආදේශ කරනවා දැන් ඔයාලට දැන් ඔය උඩ තියෙනවනේ අගයන් ටික මම ඒක මෙතෙන්ට ආදේශ කරනවා සමානයි B1 කියන්නේ කීයද පුතේ B1 කියලා කියන්නේ 8යි ගුණ කිරීම A2 කියන්නේ කීයද A2 කියලා කියන්නේ 2යි ඒකේ බලය අරගන්න කියලා තියෙනවා පුතේ එතකොට A3 කියන්නේ කීයද A3 කියන්නේ 5යි ඍණ B2 කියලා කියන්නේ 3යි B2 කියන්නේ 3යි හරිනේ මම ලිව්වා හරිය නේද රයිට් මෙහෙම ඇතුළත් කරගත්තා ඊට පස්සේ මම මේක සුළු කරන්න ගියොත් ප්‍රමුඛතාවයේ හිමි විය යුත්තේ මම පොඩ්ඩක් ස්ක්‍රීන් එක ලොකු කරගන්නම් දැන් මේක ආදේශ කරලා ඉවරකින්දා ඔයාලට පැහැදිලිව පේන්න දැන් මම මේක විසඳනවා විසඳද්දී ප්‍රමුඛතාවයේ හිමි වෙන්න ඕනේ මෙයාට නේ මෙයාට තමයි ප්‍රමුඛතාවයේ හිමි වෙන්න ඕනේ. ඒතර 5න් 2ක් ගියහම එතකොට 8 ගුණ කිරීම 2 5න් 3ක් ගියාට පස්සේ 2යි 5න් 3ක් ගියාට පස්සේ 2යි වරහන් අයින් කරා දෙකේ දෙවෙනි බලය පුතේ 4යි 8 ගුණ කිරීම 4 8 ගුණ කිරීම 4 කීයද 32යි හරිනේ right good හරි ඊළඟට අපිට කතා කරන්න තියෙන ශ්‍රිත ගැන මාතෘකාව උදේ ලියලා නතර කරේ ශ්‍රිත භාවිතයෙන් සූත්‍ර ගොඩනැගීම කියලා නේද ලියලා නැති දරුවෝ ඉන්නවා නම් ලියා ගන්න මාතෘකාව ශ්‍රිත භාවිතයෙන් සූත්‍ර ගොඩනැගීම ශ්‍රිත භාවිතයෙන් සූත්‍ර ගොඩනැගීම ශ්‍රිත භාවිතයෙන් සූත්‍ර ගොඩනැගීම ශ්‍රිත භාවිතයෙන් සූත්‍ර ගොඩනැගීම right ශ්‍රිත භාවිතයෙන් සූත්‍ර ගොඩනැගීම කියලා මාතෘකාව ලියාගත්තනේ right ශ්‍රිත පුතේ අපි කතා කරන ශ්‍රිත ප්‍රධානාකාර කීයක් තියෙනවද අපි කතා කරන ශ්‍රිත ප්‍රධානාකාර 5ක් තියෙනවා මම උදෙත් කිව්වා අපි කතා කරන ශ්‍රිත ආකාර 5 ගත්තාම මොනවද පුතේ ශ්‍රිත ආකාර 5 sum average max min count sum average max min count ඔව් Zoom එකේ අවුලක් තියෙනවා නම් YouTube live එකට එන්න YouTube live එක කිසි ගැටලුවක් නැතුව play වෙනවා හොඳේ right ඊළඟට right ඔය තියෙන ශ්‍රිත ටික මොනවද පුතේ අපි කතා කරන ශ්‍රිත sum average max min count right මම මේ ටික ගැන පැහැදිලි කිරීමක් කළාම කතා කරන්නම් මොනවද මේ අපි කතා කරන sum average max min count පුතේ මේ Zoom එකේ වීඩියෝ එක පැහැදිලි නැත්නම් බොඳ වෙලා වගේ නම් ඔයාලට යන්න පුළුවන් YouTube link එකට උත්සාහ කරන්න ඒක බැරි නම් මේක බලලා මොකක් හරි කරගෙන කරන්න මම දැන් lesson එක කරනවා කොහොම හරි අද මේ lesson එක ඉවර කරනවා හරි ඉවර කරනවා කියන්නේ මගේ අද කොටස ඉවර කරනවා හොඳයි right එතකොට අපේ අපි කතා කරන අපි මේ ඉගෙන ගන්න ශ්‍රිත ප්‍රධාන ආකාර 5ක් තියෙනවා right හොඳට මතක තියාගන්න පුතේ අපි මුලින් ඉඳලා ගත්තොත් 10 වසරේ පළවෙනි පාඩමේදී අපි කතා කරා තොරතුරක ගුණාත්මක ලක්ෂණ 5යි නේ ඊළඟට පරිගණකයේ ගුණාත්මක ලක්ෂණ 5යි ඒ වගේ අපිට ගොඩක් තැන්වලදී මේ පරිගණකයේ ආශ්‍රිතව කතා කරද්දී මේ 5 හැම කරුණු ගැන කතා කරද්දී 5ක් ගැන කතා කරන්න ගොඩක් වෙලාවට අපිට ලැබුණේ මේ විදිහට හැමතැනදීම නෙමෙයි ගොඩක් අවස්ථාවල ඒ වගේ මෙතෙන්දිත් අපි කතා කරනවා විද්‍යුත් පැතුරුම්පත් පාඩමේදී අපිට මෙතෙන්දි කතා කරන්න තියෙන්නේ ශ්‍රිත ආකාර 5ක් ගැන ශ්‍රිත ආකාර 5ක් ගැන මෙතෙන්දී අපිට කතා කරන්න තියෙනවා. ඒතර මේ ශ්‍රිත ආකාර 5 කට පාඩමින් මතක තියෙන්න ඕන. තේරුණානේ මං කියන එක? මේ ශ්‍රිත ආකාර 5 ඔයාලට කට පාඩමින් මතක තියෙන්න ඕන.
මොනවද මේ ශ්‍රිත ආකාර පහ? ඔයාලට පේනවා ස්ක්‍රීන් එකේ sum, average, max, min, count. අයිත් කියන්න sum, average, max, min, count. පැහැදිලිනේ? එතකොට මෙන්න මේ sum කියන ශ්‍රිතය ගත්තාම sum කියන ශ්‍රිතය ගන්න හොද්දට අහගන්න පුතේ. වෙන වැඩ නතර කරලා හොද්දට අහගන්න. ඔය ඔළුව කෙලින් හිටින වාඩි වෙන්න. ඔළුව කෙලින් හිටින වාඩි වෙන්න. නැත්තම් නැගිටින්න ඔය පුටුවෙන් වාඩිලා ඉන්න පුටුවෙන් නැගිටින්න ඔය ෆෝන් එකත් අරගෙන ජවයෙන් වැඩේ කරන්න පුතේ. නේ හරි ලොකු කැපකිරීමක් කළා මම හරිම වෙහෙසකින් මේ වැඩේ කරන්නේ. හරිම වෙහෙසකින්. හරි ඉතින් ඒකෙන් හින්දා මට උපරිම සහයෝගය දීලා මේ කරන වැඩේ හරියට කරගන්න පුතේ. හොඳයි? රයිට්. සම් කියන්නේ අර විද්‍යුත් පැතුරුම්පතේ කෝෂවල විද්‍යුත් පැතුරුම්පතේ තියෙනනේ කෝෂ මෙන්න මේ කෝෂ තුල ඇතුළත් කරලා තියෙන අගයන් වල එකතුව ලබා ගන්න. අපි තෝරපු කෝෂ පරාසයකම අගයන් ලබා ගන්න පුළුවන්. කෝෂ පරාසය කියනකොට මට මතක් වුණා මෙන්න මේ කාරණේ. රයිට්? මේක ඔයාලට පැහැදිලි කරලා දෙන්න ඕන. මං විද්‍යුත් පැතුරුම්පතක මුහුණතක් ඇන්දොත් අපි දන්නවා විද්‍යුත් පැතුරුම්පතේ මෙන්න මේ විදියට මෙහෙම තියෙනවා තීරු. මේකේ තියෙනවා මේ විදියට තීරු. රයිට්? ඒ වගේම මේකේ තියෙනවා මේ විදියට පේලි. රයිට්? ඔය විදියට පේලි තියෙනවා. තීරු සහ පේලි වලින් සමන්විත වෙන්න විදියට තමයි විද්‍යුත් පැතුරුම්පතක වැඩපතක් නිර්මාණය වෙලා තියෙන්නේ. රයිට්? ඒකේ තියෙනවම කැලලක් කොහොම තියෙනවා. අපි දන්නවා මේකේ තීරු නම් කරන්න තීරු වලට උඩින් තියෙනවා තීරු ශීර්ෂක. ඒ කියන්නේ ඉංග්‍රීසි අක්ෂර. කොහොම තියෙනවනේ නේ. ඒ වගේම පේලි නම් කරන්න පේලි වලට ඉදිරියෙන් තියෙනවා ඉලක්කම්. කොහොම තියෙනවා. පැහැදිලිනේ? රයිට්. එතකොට මේ තියෙන්නේ මොනවද? මේ තියෙන්නේ කෝෂ. මේවට අපි කියනවා මොනවද කියලාද? කෝෂ. එතකොට මේ කෝෂයට අපි කියනවා මෙතන මේ කෝෂ එකිනෙකක් වෙන් කරන්න පුළුවන්. මේ කෝෂයට අපි කියනවා A1 කෝෂය. මේ කෝෂය මොකද්ද? B1. B1. මේ කෝෂය මොකද්ද? C1. මේ C1. මේ කෝෂය D1. අරයා E1. එතකොට මෙයා A2. මෙයා B2. එතකොට හොඳට මතක තියාගන්න ඉස්සෙල්ලා ලියන්නේ ඉංග්‍රීසි අක්ෂරය ඊට පස්සේ ඉලක්කම. ඉස්සෙල්ලා ලියනවා ඉංග්‍රීසි අක්ෂරය ඊට පස්සේ ඉලක්කම. රයිට්? එතකොට මේක මාරු කරලා ලියන්න බෑ. අපි ඕක දැන් කියනකොට කොහොමද කියන්නේ? කියනකොට කියනවා ඉස්සෙල්ලා ඉංග්‍රීසි අක්ෂරය ඊළඟට ඉලක්කම කියලා. හැබැයි ලියනකොට ඕක ලස්සනට ලියන්න ඕන. කොහොමද ලියන්නේ? පළමුව තීරු ශීර්ෂකය. තීරු තියෙන උඩ අතට. තීරු ශීර්ෂකය පළමුව. කොලම් හෙඩර් එක. ඊළඟට පේලි ශීර්ෂකය රෝ හෙඩර් එක. රෝ හෙඩර් එක දෙවෙනුව දාන්න. ඒ මොකද්ද? කෝෂ ලිපිනය ලියන්න. එතකොට මේකට අපි කියන්නේ මොකද්ද? මේ A2 කියන්නේ මොකද්ද? සෙල් ඇඩ්‍රස් එක. කෝෂ ලිපිනය සෙල් ඇඩ්‍රස් එක. සෙල් ඇඩ්‍රස් එක ලියද්දී අපි අනිවාර්යෙන් මෙන්න මේ විදිහට ලියන්න ඕන. ඒක නියතයක්. පැහැදිලිනේ? රයිට්. එතකොට මම කෝෂ ලිපින ගැන ඔන්න ආයෙ මතක් කරලා දුන්නා. පුතේ මොන්ටිසෝරි ළමයිට උගන්වනවා වගේ මේ උගන්වන්නේ. හොඳේ මේකත් බැරි වුණොත් උඹලා ඉතින් මරන්න වටිනවා. හරි. රයිට් හරි. දැන් අහගන්න. දැන් හොතට අහගන්න. මං කෝෂ පරාසයක් ගන්නවා. මොකද්ද මගේ කෝෂ පරාසය? මෙන්න මේක තමයි මම නම් කරන කෝෂ පරාසය. රයිට්? මම කියනවා මෙන්න මේ කෝෂ පරාසය. ඔයාලට පේනවනේ මං කොටු කරා කෝෂ පරාසයක්. මේ මං කොටු කරා කෝෂ පරාසයක්. පේනව නේද? පේනවනේ? රයිට්. මේ කෝෂ පරාසය කොහොමද නම් කරන්නේ? මං අහනවා ඔයාලගෙන් මොකද්ද මම මේ ඇඳපු මම මේ සීමා කරපු කෝෂ පරාසය. මං ආයෙත් වෙන පාට පෑනකින් අඳින්නම් ඔයාලට පැහැදිලිව පේන්න. මෙන්න මේ කෝෂ පරාසය මොකද්ද? රයිට් ටයිප් කරලා එවන්න බලන්න මේ කෝෂ පරාසය මොකද්ද කියලා. රයිට් කෝෂ පරාසය වල තියෙනවා මට. බොහොම හොඳයි. මේ කෝෂ පරාසය කොහොමද නම් කරන්නේ? ඉස්සෙල්ලම පළමු කෝෂය. මම ඔයාලගෙන් අහනවා පළමු කෝෂය මේකද මේකද? පළමු කෝෂය මේකද මේකද? පළමු කෝෂය පුතේ අනිවාර්යෙන් තියෙන්න ඕන මොන අත පැත්තේද? මේ අත වම් අත පැත්තේ උඩම තියෙන්නේ පළමු කෝෂය. රයිට්? එතකොට අවසාන කෝෂය අවසානයේ කෝෂය තියෙන්නේ මේ දකුණු අත පැත්තේ පහළින්ම තියෙන්නේ අවසාන කෝෂය. එතකොට මේ තෝරපු කෝෂ පරාසයේ වම් පැත්තේ උඩම තියෙන්නේ පළමු කෝෂය දකුණු පැත්තේ අන්තිමට තියෙන්නේ අවසාන කෝෂය. එහෙනම් පළමු කෝෂය මොකද්ද? මේක නේද? මේ පළමු කෝෂය. මේන් අවසාන කෝෂය. එහෙනම් පළමු කෝෂයේ කෝෂ ලිපිනය මොකද්ද? B2. B2. අවසාන කෝෂයේ කෝෂ ලිපිනය මොකද්ද? C4. C4.
එහෙනම් අපි කොහොමද ලියන්නේ? කෝෂ පරාසය ලියන්න පුතේ අපිට ලියන්න පුළුවන් මෙහෙම ලියුව පේනවනේ. B2, C4 කියලා ලිව්වොත් හරිද? වැරදි. අපි මොකද්ද දාන්න ඕන මෙතෙට? හොඳට මතක තියාගන්න මේ පළමු කෝෂය සහ අවසාන කෝෂයේ කෝෂ ලිපින අතරට, ඒ කියන්නේ මේ මැදට අපි දාන්න ඕන කෝලම්. මොකක්ද දාන්නේ? කෝලම් කරන්නේ නැහැ. කෝලන් දාන්න. මොකක්ද දාන්නේ? කෝලන්. දෙතිත් කියලා සිංහලෙන් කියනවා. කෝලන් සංකේතය දාන්න. රයිට්? මේකට අපි කියන්නේ කෝලන්. ඊළඟට මෙන්න මේකට කියනවා මෙතන ඩොට් එකයි කමාවයි ලිව්වොත් ඒක සෙමිකෝලන්. ඒක මෙතෙන්දී එන්නේ නැහැ. අපිට 11 වසරේ පළවෙනි පාඩම හෙට අනිද්දා අපි පටන් ගන්නවා. අන්න එතෙන්දී සෙමිකෝලන් ප්‍රෝග්‍රෑමින් වලදී පාවිච්චි කරන. මෙතන දෙන්නේ කෝලන්. රයිට්? එහෙනම් B2 C4 කියන කෝෂ පරාසය. දැන් ඒක තේරුණානේ? රයිට්. රයිට්. මම ආයෙ ප්‍රතිනිර්මාණය කරගත්තා. මම දැන් ඔයාලට කියනවා මෙන්න මේක. මම සිලෙක්ට් කරනවා කෝෂ පරාසයක්. මෙන්න මේ කෝෂ පරාසයේ මෙන්න මේ කෝෂ පරාසයේ අගයන් තියෙනවා කියලා හිතන්න. හිතන්න ඕනේ නැහැ, මම අගයන් ලියන්නම්. මේ 1යි 5යි 3යි 4යි 0යි 6යි 7යි 9යි 1යි 5යි 3යි. ඔන්න අගයන් ලිව්වා. මෙන්න මේ අගයන් ලියලා තියෙන කෝෂ පරාසයේ මම මේ අගයන් ලියපු කෝෂ පරාසයේ එකතුව ලබා ගන්න. මේ අගයන් ලියපු කෝෂ පරාසයේ එකතුව ලබා ගන්න ශ්‍රිතයක් මට ලියලා දෙන්න. පොඩ්ඩක් ඉන්න පුතේ. වීඩියෝ එක නතර වෙලානේ. පොඩ්ඩක් ඉන්න පුතේ, කලබල වෙන්න එපා.
දැන් හරිද පුතේ? පේනවද මාව? රයිට් හරි. දැන් පේනවනේ. පොඩක් අඳුරුයිනේ. හරි. ඉතින් පොඩි තාක්ෂණික ගැටලුවක් ඇති වුණේ. මං කිව්වනේ අත්පළමු අත්හදා බැලීම කියලා. මම බලන්නම් ගැටලුවට හේතුව මොකක්ද කියලා. වීඩියෝ එක රයිට්. දැන් හරිනේ. දැන් ක්ලියර් කලින්ට වඩා. සද්ද ඇහෙනවනේ. මට කියන්න සද්ද ඇහෙනවද කියලා පුතේ? දැන් හරිනේ. දැන් මං ඇදිලා නෑනේ. දැන් හොඳයිනේ. සද්ද ඇහෙනවා. දැන් රූප පැහැදිලිව පේනවා. දැන් හොඳයිනේ. හරි රයිට් හරි. එහෙනම් වැඩි පටන් ගමු. පොඩි තාක්ෂණික ගැටලුවක් ඇති වුණේ. කලින්ට වඩා උසයි වගේ කලින් පේන්නේ නැති දැන් හරිනේ. රයිට් හරි. කමන්න දැන් වැඩේ හරි. මේ මං ඇඳලා තින්නේ මේ තෝරපු කෝෂ පරාසය. මේ තියෙන්නේ තෝරපු කෝෂ පරාසය. පැහැදිලිනේ? රයිට්. මට මෙතන ලියන්න මෙන්න මේ කෝෂ පරාසයේ මෙන්න මේ මම සිලෙක්ට් කරපු කෝෂ පරාසයේ අගය ගන්න. මේ සිලෙක්ට් කරපු තෝරාගන්නපු කෝෂ පරාසයේ අගය ලබා ගන්න ශ්‍රිතයක් ඇසුරෙන් සූත්‍රයක්. ශ්‍රිතයක් ඇසුරෙන් සූත්‍රයක්. ශ්‍රිතයක් ඇසුරෙන් සූත්‍රයක් ලියන්න බලන්න. රයිට් හරි ගොඩක් දරුවෝ වල තියෙනවා මේ සමහරු සම්විතරයි මේ මං කියලා ඇති සූත්‍රයක් ලියද්දි අනිවාර්යෙන් දාන්න ඕන ඉස්සරහට මොකද්ද සමාන ලකුණ හොඳට මතක තියාගන්න පුතේ අපි සූත්‍රයක් ලියද්දී අනිවාර්යෙන් සමාන ලකුණෙන් ආරම්භ කළ යුතුමයි අපි සමාන ලකුණෙන් ආරම්භ කරේ නැතුනොත් ඒක වැරදි නේද මම සමාන ලකුණ ලිව්වා ඊට පස්සේ අගයන් පරාසයක එකතුව තෝරාගත් කෝෂ පරාසයක පිහිටි අගයන්ගේ එකතුව ලබා ගන්න නම් මං දාන්න ඕන සම් කියන ශ්‍රිතය මේ මොකද්ද පුතේ ශ්‍රිතය රයිට් මේකට අපි කියන්නේ මොකක්ද කියලාද මෙයාට අපි කියන්නේ ශ්‍රිතය රයිට් ඊට පස්සේ අන්න කෝෂ පරාසය මොකද්ද පළමු කෝෂය A1 අවසාන කෝෂය මොකද්ද C4 එහෙනම් A1 colon C4 right පැහැදිලි නේද A1 colon C4 කියලා දාන්න පුළුවන් right ඊට පස්සේ right මේක හරිනේ ගොඩක් දරුවෝ වල තියුණා ලියා ගන්න පුතේ මේක රූප සටහන් අඳින්න ඕනේ නැහැ ඊළඟ එක මම දෙන්නම් මෙහෙම දැන් ඒක තේරුණානේ ගමු ස්ක්‍රීන් ෂෙයා එකක් රයිට් ඔන්න මම ස්ක්‍රීන් එක ෂෙයා කරා ඔයාලට මගේ තේරෙනවනේ පැහැදිලිව
මං තෝරනවා කෝෂ පරාසයක් තව අගයන් ටිකක් ඇතුළත් කරගන්න. රයිට් ඔන්න මං තව අගයන් ටිකක් ඇතුළත් කරගත්තා. මම තෝරනවා කෝෂ පරාසයක්. මේකේ මුකුත් තිරියන් දින්න එපා පුතේ. ඔන්න ඉතින් හොඳේ. මේ වැඩේ කරන්න දෙන්න මට. රයිට්. හරි මම මෙන්න මේ තෝරපු කෝෂ පරාසයේ මම මේ තෝරා ගනිපු කෝෂ පරාසයේ මට එකතුව ලබා ගන්න සංඛ්‍යා සමූහයේ එකතුව ලබා ගන්න ශ්‍රිතයක් ලියලා එවන්න බලන්න. right ඔය ඉරි අඳිනකොට නමත් එක්ක වැටෙන්නේ පුතේ හොඳේ. හරි right good. හරි. ඒතර ආරම්භක කෝෂය B2 අවසාන කෝෂය වලට පේනවා දැන් ආරම්භක කෝෂය මේක B2 අවසාන කෝෂය C3. එතකොට අපි ගන්න ඕන අපිට ගන්න පුළුවන් සමානයි ආරම්භක කෝෂය B2 නේ තිබුණේ sum B2 colon C4 කියලා ගන්නනේ C3 කියලා ගන්න. right පැහැදිලිනේ ඔන්න ඔය විදිහට ගන්න පුළුවන් කෝෂ පරාසය. මෙන්න මේ ගනිපු කෝෂ පරාසයම මම මේ ගනිපු කෝෂ පරාසයම මට මෙන්න මෙහෙම ලියන්නත් පුළුවන්. right මට අන්න ඒක තමයි ඔයාලට කියලා දෙන්න ඕනේ. මෙන්න මෙහෙම ලියන්නත් පුළුවන්. මම දුන්නොත් මෙන්න මෙහෙම B2, ඊළඟට C2 ඊළඟට B3 අපිට ලියන්න පුළුවන් C3 කියලා. right C3 කියලා ලියන්න පුළුවන්. පුතේ මේ කෝෂ පරාසයම මේ විදිහට ලියන්න පුළුවන්. දැන් කෝෂ පරාසයකදී ආරම්භක කෝෂය සහ අවසාන කෝෂය දෙක යොදලා දානවා නම් අපි මැදට කෝලන් සංකේතය දාන්නේ. right එහෙම නැතුව සියලුම කෝෂ ලිපින මේ විදිහට දානවා නම් අපිට කමා දාලා ලියන්න පුළුවන්. right මම ඒක පොඩ්ඩක් ආයි කියලා දෙන්නම් මෙන්න මෙහෙම. right මෙහෙම අපි ගමු. මම ආයෙත් අර මේ විද්‍යුත් පැතුරුම් පත අඳින ඔයාලට මේක පැහැදිලි කරන්න මට දැන් මේ හරි අමාරුයි මේ වැඩේ කියලා දෙන්න ගියාට පස්සේ ප්‍රශ්න right හොඳට බලා ගන්න පුතේ මේ මම මේ ටික නම් කරගන්නවා ආයෙත් 1 2 3 4 5 කියලා මෙයා 1 නෙවෙයි sorry A B C D E නේ right බලා ගන්න පුතේ මේ මම කියනවා ඔයාලට මෙහෙම වැඩක් මම කියනවා මෙන්න මේ කෝෂ පරාසයේ අගයන් තියෙනවා මෙහෙම අපි හිතමු ඔන්නෝම අගයන් කිහිපයක් තියෙනවා මේ කෝෂ පරාසයේ සහ මෙන්න මේ කෝෂ පරාසයේ පිටු මෙතන 5 6 4 3 මෙන්න මේ කෝෂ පරාසයේ සහ මේ කෝෂ පරාසයේ තියෙන අගයන් වල එකතුව ගන්න ශ්‍රිතයක් ලියන්න කියලා. මේ කෝෂ පරාසයේ සහ මේ කෝෂ පරාසයේ තියෙන අගයන්ගේ එකතුව ලබා ගන්න ශ්‍රිතයක් ලියන්න කියලා මම කියනවා. ලියන්න බලන්න. මේ කෝෂ පරාසයේ සහ මේ කෝෂ පරාසයේ අගයන්ගේ එකතුව ගන්න ශ්‍රිතයක් ලියන්න කියනවා. ලියන්න බලන්න මේ ශ්‍රිතයක්.
ඉක්මනට එවන්න බලන්න. ඔව් දසුනි දේවින්දි උත්තරේ වල තියෙනවා මල්මිතත් සරාය වල තියෙනවා right right හරි බලන්න මං කියලා දෙන්නම් මෙන්න මෙහෙමයි මම මුලින්ම කෝෂ පරාස දෙක ලියන්නම් මේ කෝෂ පරාසය ලියන්නේ මෙන්න මෙහෙමයි අන්තර බලන්න මේ කෝෂ පරාසය ලියන්නේ කොහොමද පුතේ A1 colon A1 කියන්නේ පළවෙනි කෝෂය අවසාන කෝෂය B2 නේ ඔන්න A1 colon B2 කියලා පළවෙනි කෝෂ පරාසය ලිව්වා මේ කෝෂ පරාසය ලියද්දි මෙයා කවුද C4 මෙයා කවුද D5 මෙයා D5 නම් මට මෙතන ලියන්න පුළුවන් C4 colon D5 කියලා right ඔන්න ඊළඟ කෝෂ පරාසය මේ දෙකේ එකතුව ගනිද්දී අපි මේ ශ්‍රිතය ලියන්නේ මෙහෙමයි පුතේ බලා ගන්න හොඳට සමානයි right සම් කියලා ලිව්වා ඊට පස්සේ මෙතන ඉඩමදි මම ලියන්නම් උඩින් මම මෙතන ලියන්නම් සමානයි සම් කියලා ලියලා ඊට පස්සේ පළවෙනි කෝෂ පරාසය ලියනවා මෙන්න මෙහෙම A1 colon B2 කියලා ලිව්වා ලියලා කමාවක් දාලා අතට මතක තියාගන්න කමාවක් දාලා ඊළඟ කෝෂ පරාසය ලියනවා පුතේ C4 colon D5 කියලා පැහැදිලිනේ ඔන්න ওই විදියට ලියන්න ඕන A1 colon B2 C4 colon D5 ඔන්න ওই විදියට ලියන්න ඕන right දැන් පැහැදිලිනේ right ගොඩක් දරුවෝ උත්තරේ වල තිබුණා සමහර දරුවන්ගේ උත්තරවල පොඩි ගැටලුත් තිබුණා right එතකොට මේ කෝෂ පරාසය මේ කෝෂ පරාසය right මම දැන් මේක පොඩි වෙනසක් කරනවා දැන් තේරෙනව නේද මේකේ අපිට විභාගෙදී අපිව අන්නන්න පුළුවන් තැන් ඔන්න ඕවා විභාගෙදී අපිව අන්නන්නේ ওই වගේ පොයින්ට් වලින් පුතේ right මේක හරිනේ මේක ලියා ගන්න අපි මේ ටික ලියා ගමු පුතේ මේක ඇඳ ගන්නකො මේ මම බෝඩ් එකේ ඇඳලා තියෙන විද්‍යුත් පැතුරුම්පත ඇඳ ගන්න ඕන් ওই ටික ඇඳ ගන්න මෙන්න මේක මේ විද්‍යුත් පැතුරුම්පත් කොටස ඇඳ ගන්න ඉස්සෙල්ලා මේක ඇඳ ගන්න ඇඳලා ඉවරනා ඇඳලා ඉවරයි කියලා දාන්න හොඳයි ඇඳලා ඉවරනාම හරි කියලා එවන්න හරිනේ රයිට් හරි දැන් මම දෙනවා ප්‍රශ්නයක් ලියා ගන්න මේකට යටින් ලියන්න අංක 1 රෝම ඉලක්කමෙන් 1 රෝම ඉලක්කමෙන් අංක 1 අගයන් ඇතුළත් යටින් ලියන්න හොඳේ අගයන් ඇතුළත් කෝෂ පරාසයන්හි එකතුව ලබා ගැනීම සඳහා අගයන් ඇතුළත්
කෝෂ පරාසයන්හි එකතුව ලබා ගැනීම සඳහා ශ්‍රිතයක් ඇසුරෙන් සූත්‍රයක් ගොඩනගන්න. අගයන් ඇතුළත් කෝෂ පරාසයන්හි එකතුව ලබා ගැනීම සඳහා ශ්‍රිතයක් ඇසුරෙන් සූත්‍රයක් ගොඩනගන්න. ශ්‍රිතයක් ඇසුරින් සූත්‍රයක් ගොඩනගන්න. ශ්‍රිතයක් ඇසුරින් සූත්‍රයක් ගොඩනගන්න. right ශ්‍රිතයක් ඇසුරින් සූත්‍රයක් ගොඩනගන්න. පළවෙනි ප්‍රශ්නේ. right මම දැන් අගයන් ඇතුළත් කරනවා. right පැහැදිලිනේ? ඔන්න මම අගයන් ඇතුළත් කරා. දැන් අගයන් ඇතුළත් කෝෂ පරාසයන්හි එකතුව ලබා ගන්න ශ්‍රිතයක් ඇසුරෙන් සූත්‍රයක් ඔයාලා ගොඩනගන්න ඕන. ගොඩනගන්න බලන්න. ශ්‍රිතයක් ඇසුරෙන් සූත්‍රයක් දාලා එවන්න බලන්න මට ටක් ගාලා ඔයාලා පොතේත් ලියන්න ටයිප් කරලා එවන්න බලන්න. right සමහර දරුවෝ එවලා තියෙනවා මෙන්න මෙහෙම බලන්න සමහර දරුවෝ එවලා තියෙනවා දැන් මේ කෝෂ පරාසය ගත්තාම මෙන්න මේ සම්පූර්ණ පරාසය අරගෙන පළමු කෝෂය A2 නේ පළමු කෝෂය A2 කොලන් අවසාන කෝෂය ගත්තොත් අගයන් ඇතුළත් කෝෂ පරාසය D5 right හැබැයි යම් දැන් මේ විද්‍යුත් පැතුරුම්පත මත නැවත මෙන්න මේ හිස් කෝෂයක අගයක් ඇතුළත් කරොත් ඒක එකතුවත් මෙතෙන්ට එනවා එතකොට තේරුණානේ දැන් මේක ශ්‍රිතයක් නෙමෙයි මේ කෝෂ පරාසය විතරයි ලිව්වේ මේකට සම් දාලා ලියන්න ඕන මම දැන් සම් දාන්න නැතුව මේ ලිව්වේ එතකොට මෙහෙම ගන්න එක සාධාරණ නෑ පුතේ එහෙම ගන්න එක සාධාරණ නෑ එහෙනම් අපි මොකද සාධාරණ කරන්න ඕනේ අපි ගන්නවා මෙන්න මෙහෙම right අපිට මෙන්න මෙතන කෝෂ පරාසයක අපිට මෙහෙම ගන්න පුළුවන් සමානයි සම් පළවෙනි කෝෂය A2 ඊළඟ එක B2 කවුරු හරි ලිව්වොත් A2 colon B2 කියලා ඒකත් හරි A2, B2 හරි A2 colon B2 තිබුණත් හරි ඊළඟට හොඳයි මොකද මෙයා තියෙන පැත්තකනේ D2 B4 D5 ඕන් ඔහොම ගන්න ඕන තේරුණානේ ඔන්න ඔය විදියට ගන්න ඕන සමානයි සම් A2 colon B2 දාන්නත් පුළුවන් A2 ගන්නත් පුළුවන් මොකද දෙන්නනේ ඒ දෙන්න කොහොමත් එනවා තුන් දෙනෙක් විතර හිටියනම් දැන් උදාහරණයක් විදියට මෙතෙන්ටත් තිබුණනම් සංඛ්‍යාවක් අයක තව චුට්ටින් කියලා දෙන්නම් අපිට කෙලින්ම මෙතන colon දාලා මේ පරාසයම ගන්න පුළුවන් right හැබැයි මෙතන එහෙම නැති හින්දා අපි මෙතන කමාවක් දාලා ගත්තා ඊළඟට මේ විදියට ගන්න පුළුවන් right හරි right මේක ලියා ගන්න ඔන්න ශ්‍රිතයක් ඇසුරෙන් සූත්‍රයක් කරනවා right දැන් දෙවෙනි ප්‍රශ්නේ මේකේ දෙවෙනි ප්‍රශ්නේ ඉහත පැතුරුම්පත් කොටසෙහි ඉහත විද්‍යුත් පැතුරුම්පත් කොටසෙහි D හරිනේ මම ලියපු එක හරිනේ නේ right D5 හරි මොකද ළමෙක් දාලා තියෙන මේක නෙමෙයි මේක කියලා නෑ right හරි දෙවෙනි එක ඉහත විද්‍යුත් පැතුරුම්පත් කොටසෙහි අගයන් ඇතුළත් කෝෂයන්හි අගයන් වල ඉහත පැතුරුම්පත් කොටසෙහි අගයන් ඇතුළත් කෝෂයන්හි එකතුව ලබා ගැනීම සඳහා අගයන් ඇතුළත් කෝෂයන්
හි ඓක්‍ය ලබා ගැනීම සඳහා ඓක්‍ය ලබා ගැනීම සඳහා එකතුව ලබා ගැනීම සඳහා එකතුව දැන් මෙතන මෙහෙමයි කෝෂයන්හි එකතුව නෙවෙයි අගයන්හි එකතුව ඉහත පැතුරුම්පත් කොටසෙහි ඇති අගයන්හි එකතුව කියලා ලියාගන්න. නැත්නම් ඔක වරදිනවා. අගයන්හි එකතුව ලබා ගැනීම සඳහා අගයන්හි එකතුව ලබා ගැනීම සඳහා කෝෂ ලිපින භාවිතා කරමින් සූත්‍රයක් ගොඩනගන්න. කෝෂ ලිපින භාවිතා කරමින් සූත්‍රයක් ගොඩනගන්න. කලින් එකේ ශ්‍රිතයක් භාවිතා කරන්න කියලා තිබුණා. එතකොට තමයි අපි සම් දැම්මේ. දැන් කියන්නේ මොකද්ද? කෝෂ ලිපින භාවිතා කරලා සූත්‍රයක් ගොඩනගන්න කියලා කියන්නේ. කෝෂ ලිපින භාවිතා කරලා සූත්‍රයක් ගොඩනගන්න. රයිට් ඉක්මනට යවන්න බා. රයිට් ශාක් කල්හාර එවලා තියෙන උත්තරේ කොහොම හොඳයි හරි ලේසිනේ කොහොමද සමානයි a1 a2 හොඳේ a2 plus b2 තෙන්දී එකතු කිරීම දාන්න ඕන මෙතෙන්දී සම් දාපු හින්දා තමයි එකතු කිරීම දැම්මේ නැත්නම් එකමා දැම්මේ රයිට් මෙතෙන්දී එකතු කිරීම දාන්න ඕන මොකද කෝෂ ලිපින භාවිතා කරලා තමයි සූත්‍රයක් ගොඩනගන්න කියලා තියෙන්නේ. එතකොට b4 plus d2 plus d5. right ඔන්න ඔහම ලියනවා. දැන් පුතේ මං හිතනවා තේරෙන්නේ නැති මේක කියලා. right තේරුණානේ? මම මේක වෙනසක් කරනවා. right මම වෙනසක් කරනවා. right මේක පොතේ ලියන්න ඕනේ නැහැ. මේකට උත්තර මට ඔයාලා ටයිප් කරලා එවන්න ඕන. රයිට් මොකද්ද වෙනස? මම දානවා මෙතෙන්ට ගියා. රයිට්. දැන් මෙන්න මේ කෝෂ පරාසයේ මෙන්න මේ තියෙන කෝෂ පරාසයේ මේ sorry මේ අගයන් ඇතුළත් වෙලා තියෙන කෝෂ පරාසය එකතුව ගන්න ඕන. අගයන් වල විතරයි. හිස් ඒව ගන්න බෑ. හිස්සේව ගන්න බෑ. අගයන් ඇතුළත් කෝෂයන්හි එකතුව ලබා ගන්න sorry සිතයක් ඇසුරෙන් සූත්‍රයක් ලියන්න. හොඳයි සිතයක් ඇසුරෙන් සූත්‍රයක් ටයිප් කරලා එවන්න. මේක තේරුණා නේද? මෙතන මේ දැන් මේකේ අගයන් ඇතුළත් වෙලා තියෙනවානේ. අගයන් ඇතුළත් වෙලා තියෙන කෝෂයන්ගේ විතරක් එකතුව ලබා ගන්න ඔයාට දෙන්න පුළුවන් සරලම ශ්‍රිතය එවන්න ඕන. සරලම ශ්‍රිතය හොඳේ. right. හරි. අපේ දරුවෝ එවලා තියෙනවා. මම දන්නවා. right අපි ගන්න පුළුවන් මෙහෙම ආකාර කිහිපයක් තියෙනවා. එකක් මේ දෙන්න එකට ගන්න පුළුවන්. නැත්නම් මේ තුන් දෙනෙකට ගන්න පුළුවන්. right මම මේ තුන් දෙනෙකට ගන්න. මෙයා වෙනම ගන්න. sum a2 මේ තුන් දෙනෙකට ගන්නවා කවුද b2 colon b4 d2 ඔහොම ගන්න පුළුවන් right එතකොට මෙතන තියෙන colon පැහැදිලිනේ තවත් විදියට අපි හිතමු දරුවෙක් අරන් දෙනවා මෙහෙම sum මේ දෙන්න ගත්තා දැන් හැබැයි මෙහෙමයි සරලම ශ්‍රිතය ඇහුවොත් සරලම ශ්‍රිතය මේක ඊට වඩා ලොකුයි නේ a1 colon a1 නෙවෙයි 2 b2 මේ දෙන්න වෙනම ගන්නවා
B3 colon B4 කියලා කමා මෙයා වෙනම ගන්නවා D2. හැබැයි මෙයාට සාපේක්ෂව මෙයා සංකීර්ණයි නේද? ඒ කියන්නේ එයාගේ තියෙන මේවා ගන්න වැඩි 1 2 3 4 5යි කෝෂ ලිපින 5ක් තියෙනවා. මෙතන තියෙන කෝෂ ලිපින කී 1 2 3 4යි. පැහැදිලිනේ? එහෙනම් මම අහපු ප්‍රශ්නේ තිබුණේ මෙතනදී තියෙන අගයන්ගේ එකතුව ලබා ගන්න පුළුවන් ලේසිම ශ්‍රිතය ලියන්න කියලා. ලේසිම ශ්‍රිතය මේක. පැහැදිලිනේ? හරි. ඉතින් එහෙනම් මම හිතනවා දැන් ඒක තේරෙන්නේ නැති කියලා. මට තේරුම් කරන්න උත්සාහ කරපු දේ තේරෙන්නේ නැති. දැන් මට කියන්න දරුවනේ මගේ අත්තරම් පැටවු ටික මට කියන්න මේක තේරුණාද කියලා. මේ ඇතිද මේ ගැන මේ වගේ ගණන් හැදුවා අපි තව ගණන් හදන්න ඕනද? රයිට් ටියුට් එකක් දෙනවා දැන් ඊළඟ මාසේ මම ටියුට් එකක් දෙනවා මේක ආස්සෙන් මේ ප්‍රශ්න ටික. මට කියන්න මේක තේරුණාද ඇතිද? තේරුණා සර් ඔව්. රයිට්. හරිනේ. බොහොම හොඳයි. බොහොම සතුටුයි. good. හරි. එහෙනම් අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. මේක තියෙන්න නම් මෙහෙම කොහොම තියෙන්න අරලා ඊළඟ ප්‍රශ්නේ ලියන්න දැන් ඔයාලා බෝඩ් මේ අදපු එක තියෙනවනේ රයිට් මෙතන වෙනසකට කරේ මෙතන 4 ඉලක්කමක් දාපු එක මම මෙතන 4 ඉලක්කමක් දාලා තිබුණේ කලින්නේ කොහොම තියෙන්නේ නැති හරි කමක් නැහැ මට කියන්න පුතේ මෙතන මම කලින් දාලා තිබිච්ච ඉලක්කම මොකක්ද කියලා පොඩ්ඩක් ඔයාලා පොතේ බලපු එක ලියලා ලියපු එක බලලා 4 නේ හරි රයිට් එතකොට ඊළඟ ප්‍රශ්නේ රෝම ඉලක්කමෙන් අංක 3 රෝම ඉලක්කමෙන් අංක 3 රෝම ඉලක්කමෙන් අංක 3 ඉහත අගයන් අතුරින් අවම අගය නිරූපණය කිරීම සඳහා ශ්‍රිතයක් ලියන්න. ශ්‍රිතයක් ඇසුරෙන් සූත්‍රයක් ලියන්න නැත්නම් ශ්‍රිතයක් ලියන්න. දෙකම එකයි හොඳේ. ශ්‍රිතයක් ලියන්න එහෙම නැත්නම් ශ්‍රිතයක් ඇසුරෙන් සූත්‍රයක් ලියන්න කියලා ලියන්න. අගයන් ඇතුළත් කෝෂ ටික විතරයි පුතේ හොඳේ. right. සමහරු ලේසියට මම දැක්ක A2 D5 කියලා අරන් තියෙනවා. එහෙම ගන්න බෑ. අගයන් ඇතුළත් කෝෂ ටික. හරි. good. මෙතන විතරයි වෙනස් වෙන්න ඕන. සමානයි මොකද්ද? සම් වෙනුවට අපි දාන්න ඕන min කියලා. පැහැදිලිනේ? සම් වෙනුවට අපි මොකක්ද දාන්නේ? min. මින් කියලා දැම්මහම පුංචි මේක එනවා. එතකොට අපි ගන්න ඕනේ මෙතන A2, B2, B4, D2, D5. right? පැහැදිලිනේ? ඔන්න ඔය විදිහට කෝෂ පරාසය ලියන්න පුළුවන්. තේරුණානේ? right. min. දැන් මම ඔයාලට කියනවා ඊළඟට ලියන්න එපා. මෙතන ඉහත විද්‍යුත් පැතුරුම් පතෙහි ඇතුළත් අගයන් අසුරින් අගයෙන් වැඩිම විශාලම අගය සොයා ගැනීම සඳහා නැත්නම් නිරූපණය කිරීම සඳහා ශ්‍රිතයක් ඇසුරින් සූත්‍රයක් ලියන්න. මොකද්ද කරන්න ඕන? මින් වෙනුවට මෙතන මොකක්ද දාන්න ඕන? max. max කියලා දැම්මම හරි. right? ඊළඟ ප්‍රශ්න ලියා ගන්න.
එතකොට 4 රෝම ඉලක්කමෙන් ඉහත කෝෂ පරාසයෙහි ඉහත කෝෂ පරාසයෙහි අගයන් ඇතුළත් කෝෂ ගණන ඉහත කෝෂ පරාසයෙහි අගයන් ඇතුළත් කෝෂ ගණන සොයා ගැනීම සඳහා ශ්‍රිතයක් ඇසුරෙන් සූත්‍රයක් ලියන්න. ඉහත කෝෂ පරාසය ඇසුරින් කෝෂ පරාසයෙහි අගයන් ඇතුළත් කෝෂ ගණන සොයා ගැනීම සඳහා ශ්‍රිතයක් ඇසුරෙන් සූත්‍රයක් ලියන්න. රයිට් ලිව්වනේ. මෙතෙන්දි පුතේ මේ ප්‍රශ්න ලියන්න ඕන. මෙතෙන්දි මේ සමස්ත කෝෂ පරාසයම සලකන්න. හොඳේ? මෙතන දැන් මම අහන්නේ මෙතන මේ කෝෂ පරාසයේ අගයන් ටිකනේ. අගයන් කීයක් තියෙනවද? එතකොට ඔයාලට මේක අර ඉස්සෙල්ලා ලිව්වාගේ A2D5 ගන්න පුළුවන්. කමක් නැහැ මෙතෙන්දි විතරක්. හොඳේ? මෙතෙන්දි විතරක් එහෙම ගන්න. හරි right. count A2D5. එක හරි ලේසි සමානයි count. right. sorry. A2 එකවක් හැදුනා පුතේ. හරි අමාරුයි. D5. count A2 colon D5 පැහැදිලි නේ? එහෙම ලියන්න පුළුවන් නේ? right. average එක හොයන්න. මම මේක ටිකක් අඩු කරන්න. right. ඔනම වෙනස් කරලා ලියන්න ඕනේ නැහැ. මට ටයිප් කරලා එවන්න. මෙන්න මේ අගයන් ටිකේ ඇවරේජ් එක හොයන්න ශ්‍රිතයක් ඇසුරෙන් සූත්‍රයක්. මෙන්න මේකේ ඇවරේජ් එක හොයන්න ශ්‍රිතයක් ඇසුරෙන් සූත්‍රයක් ලියලා එවන්න බලන්න පුතේ. ශ්‍රිතයක් ඇසුරෙන් සූත්‍රයක්. right average. උඹලා හිතනවා සර්ටත් මාර වැඩ තමයි හැදෙන්නේ. කොරේ පිටට මරේ කියලා ඉක්කාවකුත් හැදිලායි කියලා නේ. ඒ මදිවට මේක ස්ටක් වෙනවා නේ. මේ මදිවට ඉක්කාවක් හැදිලා ඒක හොඳ වෙන්නේ නැහැ. වතුර බෝතලයක්ම බිව්වා. එකයි මායි ගාලු ගියා කියන තමයි වෙලා තියෙන්නේ. right හරි. මේ දරුවෝ උත්තරේ ලියලා ඉවර තියෙනවා. මම මෙහෙම මේ පැත්තට ලියන්නද? සමානයි average. මේවා කැපිටල් සිම්පල් ભેදයක් නෑ පුතේ. හොඳේ කැපිටල් සිම්පල් ભેදයක් නෑ. කෝෂ පරාසය පළමු කෝෂය A2 අවසාන කෝෂය C3 A2 colon C3. දැන් මගේ දරුවන්ට මේක හොඳටම තේරුණා. මම දන්න උඹලට මේක තේරුණා කියලා. දැන් ඔයාලට මෙන්න මේ ශ්‍රිතය වෙනස් කරන අවශ්‍යතාවය දැන් ඔයාලා දන්නවා. සම් දාන්නේ අගයන් පරාසය එකතුව ගන්න. අගයන් පරාසය සාමාන්‍ය මධ්‍යන්න ගන්න අපි මොකක්ද දාන්නේ? ඇවරේජ් දානවා. කුඩාම සංඛ්‍යාව හොයන්න මින් දානවා. විශාලම සංඛ්‍යාව හොයන්න මැක්ස් දානවා. මෙන්න මේක තමයි ඊළඟට වැදගත්ම එක. මොකද්ද? කවුන්ට්. හොඳට මතක තියාගන්න කවුන්ට් කියන්නේ පුතේ අපි තෝරාගත් කෝෂ පරාසයේ මොකද්ද? තෝරාගත් කෝෂ පරාසයේ අගයන් ඇතුළත් කෝෂ ගණන විතරක් හොයාගන්න අපි කවුන්ට් දානවා. මම ඒක ඔයාලට ප්‍රැක්ටිකලි කරලා පෙන්නන්නම්. රයිට්. ඔන්න බලන්න පුතේ මම මෙහෙම වැඩක් කරනවා. රයිට්. මම මගේ ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම් ඔයාලට ඔක්කොටම කලින්. රයිට්. ඔන්න හොඳට බලා ගන්න. මම මෙතන මේ ටික මකලා දාලා මම මෙතන අගයන් ටිකක් දානවා 5යි 8යි 10යි 11යි 0යි 4යි 1යි 12යි 1. ඔන්න මම අගයන් ටිකක් දාගත්තා. හොඳට බලා ගන්න. දාලා මම මෙතන මේ දාගන්න මේවා ටිකක් දත්ත ටිකක් ඇතුළත් කරා. අගයන් කියලා මම කියන්නේ දත්ත ටිකක් ඇතුළත් කරා.
මට මෙන්න මෙතෙන්ට ගන්න ඕන මෙන්න මේ කෝෂ පරාසයේ මෙන්න මේ කෝෂ පරාසයේ අගයන් ඇතුළත් කෝෂ ගණන right ඔන්න ඉතින් එක එක මේකේ දැන් ඉරි අඳින්න අරගෙන හරි එක එක මේකේ ඉරි අඳින්න අරගෙන ඉතින් මගේ අකවුස ගන්න තමයි හදන්නේ හොඳේ සමානයි ආරම්භක කෝෂය අපි මෙතන ගමු මොකද්ද අපි දාන්න ඕන ශ්‍රිතය count බලන්න දාලා මම කෝෂ පරාසය සිලෙක්ට් කරාම ඔටෝමැටිකලිම මෙතන දුමිදු මගේ අකවුස ගන්න එපා හොඳේ ඔන්න කෝෂ පරාසය සිලෙක්ට් කරාට පස්සේ right මම වැලියු කවුද ඉරියන් දින එක කියලා ඔන්න බලන්න මම කෝෂ පරාසය සිලෙක්ට් කරා සිලෙක්ට් කළා මම එන්ටර් කරාම මට උත්තරේ පෙන්නන්නේ 7යි කියලා. හැබැයි අපිට පේනවා අගයන් තියෙනවා මෙතන මේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9ක් තියෙනවා. ඇයි එහෙනම් මෙතන 7 පෙන්නන්නේ? මේක වැරදිද? මේක වැරදිද? වැරදි නෑ පුතේ. මොකද්ද වෙලා තියෙන්නේ එහෙනම්? මෙතන වෙලා තියෙන්නේ මෙතන අගයන් නොවන ඒවා තියෙනවා. මේ තියෙන්නේ මොකද්ද? මේ බිඳුව නෙමෙයි ඕව අකුර. කොහොමද අඳුරගන්නේ? වමට එක එල්ලේ වෙලා. ලේබලයක් කොහෙටද එක එල්ලේ වෙන්නේ? වමට. මෙයත් වමට එක එල්ලේ වෙලා. මේ එක නෙමෙයි අය අකුර. මේ තියෙන එක එයා දකුණට එක එල්ලෙනවා. දැන් ඔයාලට මතක ඇති මම කියලා දුන්න පුතේ. නේ? ඔයාලට මම කියලා දුන්න මතක ඇති. right? පුතේ ලේබලයක් හැම වෙලාවෙම කෝෂයේ වමට එක එල්ලේ වෙනවා. ලේබලයක් හැම වෙලාවෙම කෝෂයේ වමට එක එල්ලේ වෙනවා. ඒ වගේම අගයක් හැම වෙලාවෙම කෝෂයේ දකුණට එක එල්ලේ වෙනවා. එතකොට මම අර ඉස්සෙල්ලා පෙන්නපු එකේ ඕ අකුර කොහෙටද එක එල්ලේ වෙලා තිබුණේ? වමට. එහෙනම් ඒක මොකද්ද? ලේබලයක්. ඕනේ බිඳුව නෙමෙයි. ඊළඟට අය අකුර ගැහුවාම මේක එක වගේ පෙන්නුනට ඒක වමට එක එල්ල වෙච්ච හින්දා අපි දන්නවා අගයක් නෙමෙයි ලේබලයක්. එහෙනම් අපි ලේබලයන් ගණනය කිරීම සඳහා ගණන් හදන්න පාවිච්චි කරන්නේ නැහැ. ගණන් හදන්න පාවිච්චි කරන්නේ අගයන් විතරයි. පැහැදිලිනේ? ඒකයි අතන 7යි කියලා පෙන්නුවේ. බලන්න මම ආයි ස්ක්‍රීන් එක ෂෙයා කරගත්තොත් මගේ right දැන් ඔයාලට පේනවා ඇති අගයන් කීයක් තියෙන්නේ මේ 1යි 2යි 3යි 4යි මෙයා අගයක් නෙමෙයි 5යි 6යි 7යි හරිනේ මම මෙතන අය අකුර වෙනකොට අගයක් ඇතුළත් කරනවා මම ඇතුළත් කරනවා අගයක් 6යි කියලා දැන් ඔයාලට පේනවා ඒක දකුණට එකෙල්ල වෙච්ච ගමම මෙතන 8යි කියලා වැටුණා මෙතන ඕව අකුර වෙනකොට මම ඇත්තටම බිංදුව ඇතුළත් කරලා එන්ටර් කරනවා ඔයාලට පේනවා ඒක දකුණට එකෙල්ල වුණා ඒකම මෙතන 9යි කියලා වැටුණා පැහැදිලිනේ right එහෙනම් දැන් ඔයාලට පැහැදිලි ඇති අපි කොහොමද කෝෂ පරාසයක අගයන් සහ ලේබලයන් අඳුරගන්නේ ඒ වගේම කවුන්ට් කියන අපි මේ මෙතෙන්දී ලියපු කවුන්ට් කියන ශ්‍රිතය භාවිතා කරද්දී අපිට පෙන්වන්නේ අගයන් ඇතුළත් කෝෂ ගණන කොච්චරද කියලා. දැන් මට කියන්න පුතේ මේක තේරුණානේ? මේක තේරුණා නේද? right හරි. දැන් හරි මහන්සි. වෙලාව කීයද? 10:24යි නේ. හරි. දැන් අපේ දරුවන්ට මේක තේරුණා. තව එක ගානක් හදමු අපි. තව එක ගානක් හදමු. මේක අඳ ගන්න පුතේ. විද්‍යුත් පැතුරුම් පතක් ඇඳ ගන්න ඉක්මනට. right. right මේක අඳ ගන්න පුතේ ඉක්මනට මේක අඳ ගන්න. ඊටු ටික මම දෙන්නම් නෝට් එක ලියා ගන්න.
ඇඳලි ඉවර නම් ඇඳලි ඉවරයි කියලා දාන්න පුතේ. හොඳයි මම බලන් ඉන්නවා ඔයාලා ඇඳලි ඉවරයි නම් ඇඳලි ඉවරයි කියලා මට සංඥාවක් දෙනකම්. හරිනේ රයිට්. ප්‍රශ්න ටික ලියන්න ඊට පස්සේ මම අගයන් ලකුණු කරන්නම් මේක ඇතුලේ යටින් ලියන්න රෝම ඉලක්කමෙන් අංක 1 රෝම ඉලක්කමෙන් අංක 1 රෝම ඉලක්කමෙන් අංක 1 ඉහත දැක්වෙන අගයන්හි පමණක් ඉහත දැක්වෙන අගයන්හි පමණක් එකතුව ලබා ගැනීම සඳහා ඉහත දැක්වෙන අගයන්හි පමණක් එකතුව ලබා ගැනීම සඳහා සිතයක් ඇසුරෙන් සූත්‍රයක් ලියන්න. ඉහත දැක්වෙන අගයන්හි පමණක් එකතුව ලබා ගැනීම සඳහා සිතයක් ඇසුරින් සූත්‍රයක් ගොඩනගන්න. සිතයන් ඇසුරින් සූත්‍රයක් ගොඩනගන්න. සිතයන් ඇසුරින් සූත්‍රයක් ගොඩනගන්න. රයිට් එවන්න බාන උත්තරේ පුතේ. පුතේ අච්චු පොතේ තියෙන මේ ටික නෝට් එක හරියට බලන්න හොඳේ. හොඳට බලා ගන්න. හරි good. හරිනේ. ඊට පස්සේ හරි. එක කෝෂ පරාසයක් මේ ටික මේ කෝෂ පරාසය ගත්තාම ආරම්භක කෝෂය පුතේ A1 අවසාන කෝෂය B4. එහෙමනේ A1 B4. මේ කෝෂ පරාසය ගත්තාම ආරම්භක කෝෂය C6 අවසාන කෝෂය D8. right? දැන් හරිම ලේසි අපිට ලියන්න පුළුවන්. ඉතින් මම ලියන්නම් සමානයි sum A1 colon B4 comma C6 colon D8. හරිනේ? right. අපේ දරු උත්තරේ වල තියෙනවා. බොහොම සතුටුයි. දෙවෙනි ප්‍රශ්නේ ඉහත සමස්ත කෝෂ පරාසයෙහි ඉහත දැක්වෙන සමස්ත කෝෂ පරාසයෙහි අගයන් ඇතුළත් කෝෂ ගණන සොයා ගැනීම සඳහා ශ්‍රිතයක් ඇසුරෙන් සූත්‍රයක් ලියන්න. නැත්නම් ශ්‍රිතයක් ලියා දක්වන්න. ඉහත සමස්ත කෝෂ පරාසයෙහි අගයන් ඇතුළත් කෝෂ ගණන සොයා ගැනීම සඳහා සිතයක් ලියා දක්වන්න කියලා ලියලා මට පටස් ගාලා එවන්න ආයෙවලත් ඉවරයිනේ කියනකොටම. right. බොහොම හොඳයි. සමානයි count සම්පූර්ණ පරාසයම ගන්න පුළුවන් අපිට A1 colon D8 දක්වා. right. හරි. ඊළඟට ඉහත
දෙවන සංඛ්‍යා කාණ්ඩයේහි ඉහත දෙවන සංඛ්‍යා කාණ්ඩයේහි පමණක් විශාලම අගය සොයා ගැනීම සඳහා ශ්‍රිතයක් ලියා දක්වන්න. ඉහත දෙවන සංඛ්‍යා කාණ්ඩයේහි පමණක් ඉහත දෙවන සංඛ්‍යා කාණ්ඩයේහි පමණක් විශාලම අගය සොයා ගැනීම සඳහා ශ්‍රිතයක් ලියා දක්වන්න. ඒක නෝට් එක ලස්සනට ලියලා තියෙන්න ඕන. ශ්‍රිතයක් ලියා දක්වන්න. දෙවන සංඛ්‍යා කාණ්ඩය කියන්නේ මෙන්න මේක හොඳේ. දෙවෙනි එක. මේ ටිකේ. right good. අපේ දරුවන්ට ඔය ගේමක් නෙමෙයිනේ. max C6:D8 C6:D8 right right ඉහත පළමු අගය පරාසයෙහි ඊළඟ එක රෝම ඉලක්කමෙන් 3 4 ඉහත පළමු අගය පරාසයෙහි ඉහත පළමු අගය පරාසයෙහි ඉහත පළමු අගය පරාසයෙහි මධ්‍යන්‍ය සෙවීම සඳහා නැත්නම් සාමාන්‍ය සෙවීම සඳහා ඉහත පළමු කෝෂ පරාසයෙහි සාමාන්‍ය සෙවීම සඳහා ශ්‍රිතයක් ලියා දක්වන්න. right good බොහොම හොඳයි. කියන සැනෙන් අපේ දරුවෝ උත්තරේ වෙනවා. මධ්‍යන්‍ය සාමාන්‍ය නම් average කෝෂ පරාසය A1:B4 මම සාමාන්‍ය පන්තියේදී නම් පුතේ මේක මෙච්චර අල්ලගෙන දඟලන්නේ නැහැ. ඒ වුණාට මට මේ හැම දරුවෙකුටම මේක තේරෙන්න ඕන. right හැම දරුවෙකුටම මේක තේරෙන්න ඕන හින්දා තමයි මේ තරම් කියලා දුන්නේ. right ඉතින් මම හිතනවා අපේ දරුවන්ට මේක හොඳට තේරෙන්නේ නැති කියලා. හරි අපි බලමු ඊළඟට අපේ ඊළඟ මාතෘකාවට අපි යමු. right අගයන් හැඩසව් ඊළඟ මාතෘකාව ලියා ගන්න පුතේ ඔයාලට ස්ක්‍රීන් එකේ පේනවා. අගයන් හැඩසව් කිරීම. අගයන් හැඩසව් කිරීම. මාතෘකාව ලියන්න අගයන් හැඩසව් කිරීම. right අගයන් හැඩසව් කිරීම. අගයන් හැඩසව් කිරීම. අගයන් හැඩසව් කිරීම. right මාතෘකාව ලියවද පුතේ? මාතෘකාව ලියවල නේද? අගයන් හැඩසව් කිරීම කියලා. right හරි අගයන් හැඩසව් කිරීම කියන මාතෘකාව සම්බන්ධයෙන් අපි නැවත මුණ ගැහෙන තොර මට චුට්ටක් කියන්න පුතේ අද අත්දැකීම ඔයාලට කොහොමද? මට අලුත් අත්දැකීමක් වුණා. එක පැත්තකින් YouTube live එකක් යනවා, අනිත් පැත්තෙන් Zoom වීඩියෝ එකක් යනවා. අතරමැදදී ගැටලුවකුත් මතුවුණා. ඒක පුතේ අන්තර්ජාල ගැටලුවක් නෙමෙයි. මගේ කම්පියුටර් එකේ මෙතන කම්පියුටර් දෙකක් වැඩ කරනවා. කම්පියුටර් දෙකක් work station කම්පියුටර් දෙකක් එකක් ස්ට්‍රක් වුණා. එක මැෂින් එකක් ස්ට්‍රක් වුණා. ඒ මැෂින් එකත් ස්ට්‍රක් වුණා. මේ මැෂින් එකත් ස්ට්‍රක් වෙලා ඉක්කාවක් ආවා. තා පොඩ්ඩෙන් ඒකත් හිටිනවා. දැන් හරි. ඒ මැෂින් එකත් හරි මේ මැෂින් එකත් හරි. ඊට පස්සේ මම ටක් ගාලා මේ ඩිරෙක්ට් දුන්නේ ඍජුවම දුන්නේ. ඔයාලට මතක ඇති උඩින් ලින්ක් එකක් තිබුණා. මේ පැත්තේ උඩ ලින්ක් එකක් මේ පොඩි අර අයිකන් එකක් තිබුණානේ ලෝගෝ එකක්. ඒක දැන් නැහැනේ නේ. කියන්නේ මේ කැමරාවේ අවුට් එක මම දැන් ඩිරෙක්ට් දීලා තියෙනවා. ඉස්සෙල්ලා එහෙම නෙමෙයි වෙන මැෂින් එකකින් අරගෙන ඒ මැෂින් එකෙන් පොඩි එඩිටින් එකක් සංස්කරණයක් වෙලා අනිත් මැෂින් එකට ඒ වීඩියෝ එක අරගෙන ඒ මැෂින් එක හරහා ස්ට්‍රීම් වීමක් තමයි උනේ. මම ඒකයි කිව්වේ මෙතන ලොකු යාන්ත්‍රණයක් කියලා. හරි. හැබැයි දැන් ඒක පොඩ්ඩක් වෙනස් කරලා මම දැන් ඩිරෙක්ට් එක කම්පියුටර් එකකින් තමයි මේ ඔයාලට දුන්නේ. IT කරන ළමයි මේක දැනගෙන ඉන්න ඕන නේ. IT කරන ගුරුවරයෙක් විදියට
ICT කරන ගුරුවරයෙක් විදියට ටෙක්නොලොජි එක දන්නේ නැතුව ටෙක්නොලොජි එක නැතුව තාක්ෂණය නැතුව තාක්ෂණය උගන්වන්න ඇවිල්ලා වැඩක් නෑ පුතේ. මම මෙතන උපරිම තාක්ෂණය පාවිච්චි කරන්න ඕන. මොකද ICT ගුරුවරයෙක් විදියට වැඩ පෙන්වන්න අවස්ථාවක්. මං කියන්නේ ICT ගුරුවරයෙක් වුණා මේක කරන්න ඕන. පුළුවන් වෙන්න ඕන. නැත්තම් ICT කියන්නේ පොතට සීමා වෙච්ච විෂයක් වෙනවා. ICT කියන්නේ පොතට සීමා වෙච්ච විෂයක් නෙමෙයි පුතේ. ICT කියන්නේ භාවිතයක්. හරි. ඉතින් ඒකින්ද මට මේක ලොකු අභියෝගයක් වුණා. මේ කොරෝනා ප්‍රශ්නෙත් එක්ක ඔන්ලයින් උගන්වන එක. ඒකයි මම ඔයාලට හැමදාම කිව්වේ ෆෝන් එකක් ඉස්සරහින් තියාගෙන උගන්වන්න මම සූදානම් නැහැ කියලා. ආව ගැටලු එන ගැටලු හැම එකකටම මම විසඳුම් හොයනවා පුතේ. මේක අලුත් දෙයක් මට. රූපවාහිනී විකාශනාගාරයකට සමානයි. ඒ තාක්ෂණය එහෙම් පිටින්ම භාවිතා වෙනවා. ඉදිරියෙන් කැමරාවක්, කැමරාව ඉඳලා පරිගණකයකට සම්බන්ධතාවයක්, ඒ පරිගණකය තුල සංස්කරණයක් කරලා තව පරිගණකයකට දෙනවා. ඒ පරිගණකයෙන් ස්ට්‍රීම් කරනවා. රයිට්? කියන්නේ ඔයාලට සජීවී ලබා දෙනවා. ඒතොර ඒ වගේම මේ මොහොතේ Zoom එක හරහා මෙන්ම YouTube live හරහා දෙකෙන් මේකවර ස්ට්‍රීමින් එකක් කරා. ඉතින් අත්හදා බැලීමක් කියලා කිව්වේ ඒකයි මම මගේ ජීවිතේ මම කරපු ලොකු අත්හදා බැලීමක්. ඉතින් සාර්ථකයි මම හිතනවා. දිගටම Zoom කරමු කියලාත් එවලා තියෙනවා. රයිට්. ප්‍රශ්නේ තියෙන්නේ Zoom වල ළමයි 100 දෙනාටයි 100ටයි සම්බන්ධ වෙන්න පුළුවන්. අපේ සාමාන්‍ය සම්බන්ධ වෙනවා ළමයි 400කට අධික ප්‍රමාණයක් මේ මොහොත වෙනකොට සම්බන්ධ වෙලා ඉන්නවා. ළමයි 300කට තර අධික ප්‍රමාණයක්. ඉතින් ඒකින්ද අපි කොහොම හරි මම මොකක් හරි මේකට ඔප්ෂන් එකක් දෙනවා. සිග්නල් ප්‍රශ්න අපිට අන්තර්ජාල වේගයේ ප්‍රශ්නයක් තුන අද අවුලක් නෑ නේද? වීඩියෝ කැඩි කැඩි යන්නේ අද හොඳට තියෙනවා නේ. හරි. ඉතින් එහෙනම් අදට නතර කරනවා. ගොඩක් අය මැසේජස් දාලා දෙනවා. හොඳයි හොඳයි කියලා. ඉතින් සතුටුයි පුතේ. උඹලට දෙයක් උගන්න ගන්න පුළුවන් වුණා නම් මට උඹලට වෙනුවෙන් දෙයක් කරගන්න පුළුවන් වුණා නම් ඒක තමයි මම ලබන ලොකුම ජයග්‍රහණය. ඒ කරන දේ හරියට කරන්න ඕන කියන මතය මං දරන දෙයක් හැමදාම ගුණාත්මකව දෙයක් කරන්න ඕන කරන දේ හරියට කරන්න ඕන කියන එක. ඉතින් මං හිතනවා අද දවසේ මගේ උත්සාහය සාර්ථකයි. අපි අසාර්ථක වීම ගොඩක් වුණා. ඒක මගේ ජීවිතේට මට පන්නරයක් මං කරගන්නවා පුතේ. මොකද අපි වෙනස් වෙන්න ඕන. අභියෝග හමුවේ අපි වෙනස් නොවුනොත් මං හැමදාම කිව්වා. අභියෝගයක් හමුවේ වෙනස් නොවෙච්ච සත්තු වර්ගයක් තමයි ඩයිනෝසරයෝ කියන්නේ. එයාලට අභියෝගයක් ආවා. දූවිලි වලාවකින් මේ පෘථිවිය වැහිලා ගියා. දූවිලි වලාවකින් මේ පෘථිවිය වැහිච්ච වෙලාවේ ඒ අභියෝගයට සාර්ථකව මුහුණ දෙන්න එතකොට පොළවේ ඉඳපු මේ මිහිමත ඉඳපු ප්‍රබලම සත්වයාට බැරි වුණා. මේ මිහිමත ඉඳපු ප්‍රබලම සත්වයාට එදා බැරි වුණා ඒ අභියෝගයට මුහුණ දෙන්න. ඒ සත්වයා මොකද වුනේ? වඳ වෙලා ගියා. ඒ වගේම ගුරුවරයෙක් විදියට මම කිය ඉන්නව නම් ආපහු ඔන්ලයින් කරන්න බෑ. ආපහු මට සිග්නල් නැහැ. ආපහු මේ වැඩේ මට කරන්න බෑ. ඔන්ලයින් කරාම ළමයි නරක වෙනවා. ළමයි ෆෝන් එක අතර අරගෙන ළමයි නොමග යනවා. ඒක මම මගේ නිදහසට කියන මගේ කම්මැලිකමට කියන වචනයක් විතරයි පුතේ. හරි? ඒක මගේ කම්මැලිකමට. අපි එන අභියෝග හමුවේ වෙනස් වෙන්න ඕන. මීට වඩා දෙයක් වුණත් අනාගතේ මම ඔයාලා වෙනුවෙන් කරනවා. තවත් අදා බැලිම් කරනවා. මම කිව්වා කලින් ඔයාලා දැක්කේ මෙතන පුංචි වයිට් බෝඩ් එකක් ඊට වඩා පුළුල් වයිට් බෝඩ් එකක් ගහලා හයි කරගත්තා. ඊට පස්සේ ක්වොලිටි එක වැඩි කරා. ඊළඟට අපිට වීඩියෝ ස්ට්‍රීමින් ක්වොලිටි එක වැඩි කරද්දි ගැටලු මත වුණා. දැන් අද ඒකටත් විසඳුමක් මම හොයාගත්තා. හෙටා නිද්ද වෙද්දි මෙතන පිටිපස්සේ ඔයාලට ස්ක්‍රීන් එකක් මේ වයිට් බෝඩ් එක වෙනුවට ස්ක්‍රීන් එකක් සම්බන්ධ කරන්න මම උත්සාහ කරනවා. ලක්ෂ 4ක් යනවා ඒ ස්ක්‍රීන් එකට. පිටිපස්සේ ස්ක්‍රීන් එකක් සම්බන්ධ කරනවා පුතේ. අනිවාර්යෙන් කරනවා. මට ඕන වෙන මොකුත් නෙමෙයි. කරන දේ ක්වොලිටියට කරන්න. කරන දේ හරියට කරන්න. කරන දේ ඔයාලට දැනෙන්න කරන්න. දැනෙන්නේ නැති නේද? අද උගන්නපු ටික දැනුණානේ. රයිට්. හරි එහෙනම් බොහොම ස්තුතියි. විනයවත්ව හැසිරුණාට පොඩි පොඩි ගැටලු ආවා. අපේ එක දරුවෙක් ඒ දරුවා මං සමාව අරගෙනත් තිබුණා. අර මං කියපු දරුවා මේ වැරදීමක් වුණේ කියලා වෙන කෙනෙකුට යවපු එකක් කියලා. ඉතින් ඔයාලා එකිනෙකා මේ පෞද්ගලිකව chat කරන්න යන්න එපා පුතේ. මේ ආවේ මේ මං කරන වීඩියෝ එක බලන් ඉන්න. ඉගෙන ගන්න නේ. පෞද්ගලිකව chat කරන්න යන්න එපා. හරි අවසාන වශයෙන් මතක් කරන්න ඕන 10 වෙනිදාට පේපර් එක කරනවා. රයිට්. පේපර් එක කරන්නේ රාත්‍රී කාලේදී මම වෙලාවක් දෙනවා. හැම දරුවෙක්ම සජීවීව මාත් එක්ක සම්බන්ධ වෙන්න ඕන. එතකොට ඒ කාලය තුල පැය ඇතුළත පේපර් එක කරන්න ඕනේ. ඊට කලින් මම දෙමව්පියත් එක්ක රැස්වීමක් පවත්වනවා. දෙමව්පිය රැස්වීමෙන් දෙමව්පියන් දැනුවත් කරනවා. පේපර් එක බලන්න එපා. එන්විලොප් එක ඇතුලේ හැම තියාගන්න. පාඩම් කරන්න. පළමු පාඩම් 8ම විද්‍යුත් පැතුරුම්පත් වෙනකම් පළමු පාඩම් 8ම පාඩම් කරන්න. පාඩම් කළා සූදානම් වෙන්න. අපිට එක පාඩමයි උගන්වන්න නැත්තේ දත්ත සමුදාය විතරයි. ඒකත් මේ ඉදිරි මාසයේ දෙක ඇතුළත මම අවසන් කරනවා. මම ඒ පාඩමත් අවසන් කළා 11 වසර විෂය නිර්දේශය ආරම්භ කරන්න හිතුව පුතේ. ඒතකොට 11 වසර විෂය නිර්දේශය ආරම්භ කිරීම මම ජනවාරි මාසයේ දක්වා කල් දානවා. මොකද මගේ පොඩි බලාපොරොත්තුවක් තියෙනවා අපිට ජනවාරි මාසේ පන්ති පටන් ගන්න අවස්ථාවක් ලැබෙවි දෝ කියලා. අපි බලාපොරොත්තු වෙමු.
මොකද ලංකාවේ මොකද කොරෝනා වලට බෙහෙතක් හොයාගෙන කියලාත් අපි දැක්ක තියෙනනේ. හරි. එහෙනම් සුබ දවසක්. අපි නැවත බදාදා මුණ ගැහෙනවා. දැන් ගැටලුවක් නැහැ. ඔන්න ගැටලුවට විසඳුමක් දුන්නා. එතකොට බදාදා අපි උදේ පාන්දර උදේ 4:30ට ඉඳලා 6:30 වෙනකන් සජීවී පන්තියෙන් සම්බන්ධ වෙනවා. ඒකට සම්බන්ධ වෙන බැරි වෙන දරුවන්ට ඒකට සම්බන්ධ වෙන බැරි වෙච්ච වෙන දරුවන්ට රැට මම නැවත පන්තියක් පවත්වනවා. රැට දාන්නේ මේ වීඩියෝ එක තමයි. හැබැයි මම සජීවීව ඉන්නවා පුතේ. හරි? මට ආයෙත් කෑ ගහන්න බෑනේ මෙතන. ඒකින්ද මේ වීඩියෝ එක දාලා මම ඔයාලා chat කරන එකත් එක්ක සජීවීව සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ කියන්නේ ඔයාලා chat කරන එක මම ඒකට answers දෙනවා, උත්තර දෙනවා. මම බලනවා කවුද live ඉන්නේ කියලා මම බලනවා පුතේ. ඉතින් ඒකින්ද රාත්‍රී තියෙන්නේ සජීවී විකාශනයක්ම තමයි. past lessons නැත. මේ සතියෙත් දෙනවා. දැන් අද වීඩියෝ එකත් past lesson එක දානවා. මොකද අද උදේ කරන්න බැරි වෙච්ච හින්දා YouTube එකට ඊට පස්සේ past lessons නැහැ. ඒක හරියන්නේ නැහැ. past lessons මගුල හරියන්නේ නැහැ. ඒක බලන එක සාර්ථක නැහැ. මට ගොඩක් දෙමව්පියොත් කිව්වා ඒක හරියන්නේ නැහැ කියලා. live විකාශන දෙකයි සජීවී විකාශන දෙකයි. ඒ විකාශන දෙකෙන් එකකට සම්බන්ධ වෙලා ඉගෙන ගන්න ඕන. right? හරි. එහෙනම් සුබ දවසක්, සුබ රාත්‍රියක්. අපි නැවත බදාදා සුපුරුදු විදියට මුණ ගැහෙමු. ආයුබෝවන්.